අයිබෝන්. ආයිබෝන්. හරි. different forms of a verb එකේ passive voice කොටස තමයි අද කරන්නේ. මේක අපි active voice කොටස මීට කලින් කළා. passive voice කොටස තමයි මේ තියෙන්නේ. හරි. අපි කොහොමද ලියනවා කියලා passive voice වලින් කියන්නේ? passive voice කියන්නේ කර්ම ඉස්සරහට එනවා. දැන් මට කියනවා රචනා ලියනවා කියලා. රචනා කියන්නේ කර්මයනේ. රචනා කිසියම් කෙනෙක් විසින් ලියනවා. රචනා කියන්නේ කර්මය. රචනා කිසියම් කෙනෙක් විසින් ලියනවා. හරි. රචනා ලියනවා කියන්නේ රචනා කර්ම ඉස්සරහට ආවා කියන්නේ passive voice. ලියනවා කියන්නේ වර්තමාන. වර්තමාන කාල passive voice. කොහොමද? අපි ඉගෙන ගත්තා සූත්‍රය මොකද්ද? verb එකේ am is එක්ක past participle තමයි දාන්නේ. එහෙනම් am is එක්ක right එකේ past participle written කියන්නේ මේක තේරුම ලියනවා කියන එක. I නම් I am written. sorry. කියන්නේ මෙතන I එක ගැලපෙන්නේ right එකට. අපි ගමු I am helped. මට උදව් කරනවා. ඒ වගේ ගන්න පුළුවන්. එහෙනම් am is එක්ක past participle කියන්නේ simple present වල passive voice. ඒ කියන්නේ am is written කියන්නේ එහෙනම් ලියනවා. මේක අර ලිඛිත භාෂාවෙන් කියනවා නම් ලියනු ලබනවා. හරි. එහෙනම් මේක අපි උදාහරණයක් ගත්තොත් රචනා ලියනවා. රචනා කියන්නේ මොනවද? essays. හරි. essays බහුවචන නිසා අපි දාන්නේ am the is the are the. ඊට පස්සේ written තමයි past participle එක right එකේ. එහෙනම් are written කියන එකේ තනි තේරුම තමයි ලියනවා කියන එක. හරි. නැත්නම් ලියනු ලබනවා කියන එක. මේකේ තේරුම essays රචනා are written කියන්නේ ලියනවා. හරි. එහෙනම් තවත් ෆෝම් එකක් තමයි passive voice වලදී are written කියන එක. ක්‍රියාපදයේ තවත් අවස්ථාවක්. හරි. essays are written කියන්නේ රචනා ලියනවා. පැහැදිලිද? හරි. කතා ලියනවා නම් stories are written. කතා ලියනවා stories are written. ඒ වගේ ගන්න පුළුවන්. හරි. මේකේ අතීත කාලය මොකද්ද? passive voice නම් අනිවාර්යෙන් past participle විතරයි පාවිච්චි කරන්නේ. අතීත නම් helping verb එක අතීත කරනවා. am is කියන වර්තමාන, අතීත නම් was were. එහෙනම් was were එක written කියන්නේ ලිව්වා කියන එක. නැත්නම් ලියනු ලැබුවා කියන එක. හරි. රචනා ලිව්වා. essays were written. රචනා බහුවචන නිසා අපි දාන්නේ was නෙමෙයි were. essays were written කියන්නේ රචනා ලිව්වා. පැහැදිලිද? essays කියන්නේ රචනා, were written කියන එකේ තේරුම තමයි ලිව්වා කියන එක. කිසියම් කෙනෙක් විසින් රචනා ලිව්වා. ඕනනම් by me මා විසින් රචනා ලිව්වා. මේ කතරු ඕනනම් දාන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. හරි. එහෙනම් මා විසින් රචනා ලියනවා, මා විසින් රචනා ලිව්වා. දැනගන්න ඕන දේ තමයි are written කියන්නේ passive voice වලින් ලියනවා කියන එක. ඒක පොඩ්ඩක් කටපාඩම් කරලා තියාගන්න. were written හරි was written කියන්නේ ලිව්වා කියන එක passive voice වලින්. ඒක පොඩ්ඩක් highlight කරගන්න. හරි. ඊට පස්සේ මේකේ අනාගත කාලය helping verb එක will be දානවා. written will be එක past participle. will be written කියන්නේ අනාගතේ ලියාවි, ලියනු ලබාවි. හරි. ලියනු ලබාවි කියන්නේ ලිඛිත භාෂාව. මේ කතා කරන භාෂාව. essays will be written. රචනා ලියාවි අනාගතේ. හරි. essays කියන්නේ රචනා, will be written කියන එකේ තේරුම තමයි ලියාවි කියන එක. හරි. හරි. මේක තුල පැහැදිලි නේද? හරි. අපි යන් ඊළඟ අවස්ථාවලට. හරි. කොහොමද කියන්නේ? රචනා ලියන්න පුළුවන් කියලා. ඒක කොහොමද කියන්නේ? Essays can be written. Can be written මතකයි නේ හොඳයි. can කියන්නේ පුළුවන්. හරි. හැබැයි passive නම් can විතරක් මදි, can be ඕන. හරි. passive නම් ඕන model verb එකට be දානවා. can විතරක් මදි, can be වෙන්න ඕන. passive නම් write නෙමෙයි written. passive නම් අපි දාන්නේ past participle එකනේ. can be written කියන්නේ ලියන්න පුළුවන්. හරි ලියන්න. can be written කියන්නේ මොකද්ද? ලියන්න පුළුවන්. ලියගන්න ගන්න. can be written ලියන්න පුළුවන්. හරි. එහෙනම් රචනා ලියන්න පුළුවන්. කොහොමද කියන්නේ? රචනා නම් essays ලියන්න පුළුවන් නම් can be written. දැක්කද? කිසියම් කෙනෙක්ට රචනා ලියන්න පුළුවන්. රචනා ලියන්න පුළුවන්. කාටද? by me මා විසින්. ඕන දාන්න පුළුවන් කවුද ලියන්න කියලා. මේකේ තේරුම රචනා ලියන්න පුළුවන්. හරි ලියාගන්න. හරිද? රචනා ලියන්න පුළුවන්. essays can be written. අවශ්‍ය නම් සිංහල තේරුම ලියා ගන්න. මේකේ තේරුම
රචනා ලියන්න පුළුවන්. හරි. ඊළඟ එක. රචනා ලිවිය යුතුයි. කොහොමද කියන්නේ? රචනා ලිවිය යුතුයි. පුළුවන්ද කියන්නේ? Essays must be written. ඔව් must be written කිව්වත් ඒ අදහස් දෙනවා ලිවිය යුතුමයි. ලිවිය යුතුයි නම් චුට්ටක් අඩු කළොත් අර කළ යුතු ගතිය පොඩ්ඩක් අඩු කළොත් should be written නේ. should be written. හරි. දැන් තේරෙනවනේ ඕනම මොඩල් verb එක පැසිව් කරන්නේ. දැන් should කියන්නේ මොඩල් verb එකක්. පැසිව් කරන්නේ be දානවා. ගානක් හදනවා වගේ තමයි. right එකේ past participle written. හරි. should be written කියන්නේ ලිවිය යුතුයි. දැන් should කියන්නේ යුතුයි කියන එකනේ. පැසිව් නිසා be දානවා. right එකේ past participle දානවා. පැසිව් නම් past participle විතරමයි. written විතරමයි කොහොමත් එක්ක. පැසිව් නිසා be දානවා modal verb එකට. දැන් should be written කියන්නේ ලිවිය යුතුයි කියන එක. passive voice එක. එන රචනා ලිවිය යුතුයි. says should කියන්නේ යුතුයි. passive නිසා be දානවා. past participle written. රචනා ලිවිය යුතුයි. says should be written. ඒක හරියම වැදගත් ඉස්සරහට papers කරද්දී. මම පොඩක් කියන්න හිටියේ ඔයාලගෙන් past papers ගත්ත නැති අය past papers ඒ කියන්නේ බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍ර පොත් ගත්තේ නැති අය මට පොඩක් මැසේජ් එකක් දාන්න මම ඒ කට්ටියට පොත අරන් දෙන්නම් හරි පොත මම ක්ලාස් එකට දෙන්නම් සිත්තර කැස්දාවේ ක්ලාස් එකට එතෙන්ට ඇවිල්ලා ගන්න පුළුවන් ක්ලාස් එකට මම ඩිලිවර් කරන්නම් ගත්තේ නැති අය මට පොඩක් මැසේජ් එකක් දාන්න ගත්තේ නැහැ කියලා නම දාන්න ගත්තේ නැත්නම් නමට ටයිප් කරලා එවන්න ඊට මම පොත සපයන්නම් English must be spoken. Very good. English must be spoken. ඉංග්‍රීසි කතා කර යුතුමයි. හරි. එහෙනම් පැහැදිලිනේ should be written කියන්නේ ලිවිය යුතුයි. Essays should be written රචනා ලිවිය යුතුයි. කිසියම් කෙනෙක් විසින්. ඕනම් by me, by you ඔබ විසින්. හරි. Next one. Number 6. ලිවිය යුතුමයි. එහෙනම් must be written. must කියන්නේ යුතුමයි passive නිසා be දානවා past participle written මේකේ තේරුම ලිවිය යුතුමයි හරි එහෙනම් අපි කොහොමද කියන්නේ රචනා නම් says ලිවිය යුතුමයි කියන්නේ must be written ලිවිය යුතුමයි should be written කිව්වොත් ලියන්නේ නැහැ කට්ටිය. must be written කිව්වොත් ලිවිය යුතුමයි අනිවාර්යෙන් ලියන්න වෙනවා. හරි. by you ඔබ විසින්. කියලා ඕනනම් දාන්න පුළුවන්. તો ටීචර් කියනවා essays must be written කියලා ටීචර් කියනවා. රචනා ලිවිය යුතුමයි. හරි. අද අපි එකක් ලියනවා. හරි පැහැදිලි නේද? හරි කළ යුතුමයි මොන හරි දෙයක් කියන්නේ එහෙනම්? මොන හරි දෙයක් කළ යුතුමයි homework කළ යුතුමයි කොහොමද කියන්නේ homework කළ යුතුමයි Homework must be done. very good homework must be do එකේ past participle done excellent homework must be done very good හරි ලියන්න ඉඩ තියෙනවා කොහොමද කියන්නේ ලියන්න ඉඩ තියෙනවා ලියන්න ඉඩ තියෙනවා. ඒ අදහස කොහොමද ගන්නෙ? ඉඩ තියෙනවා නම් හරි. ලියන්න තියෙන සම්භාවිතාව අඩුයි. එහෙනම් මේ හරි might හරි දානවා. හරි මේ might කියන්නේ පුළුවන් කියන එක. නැත්නම් ඉඩ තියෙනවා කියන එක. හැබැයි දෙයක් වෙන්න තියෙන අර හැකියාව සම්භාවිතාව අඩුයි. passive නිසා be දානවා. right එකේ past participle written. මේ කියන්නේ ලියන්න ඉඩ තියෙනවා. ලියන්න පුළුවන් තමයි. හැකියාව අඩුයි. ඉතින් අපි කියන්නේ ලියන්න ඉඩ තියෙනවා කියලා. හරි. දැන් සාමාන්‍ය වැඩ කරන්නේ නැති ළමෙක් නම් අපි හිතමු සුපුන් කියලා ඉන්න වැඩ කරන්නේ නැති ළමෙක්. සුපුන් may be written essays may be written by සුපුන්. essays may be written. රචනා ලියන්න පුළුවන් සුපුන් විසින්. ඉඩ තියෙන කියන්නේ ලියන්න තියෙන හැකියාව අඩුයි. හරි. රචනා ලියන්න ඉඩ තියෙනවා. essays may be written.
එහෙම නැත්නම් might be written කියලා දාන්නත් පුළුවන්. හරි. ඉක්මන ලියා ගන්න. හරි විනාඩි 2ක් 3ක් වගේ වහිනවා. ඒක ඉක්මනට යයි කියලා හිතමු. එහෙනවනේ හොඳද? එහෙනම් නැත්තම් කියන්න. මම හයියෙන් කියන්න. හරි. Question lesson. Emergency. රචනා ලිවිය යුතුයි. අපි කිව්වා should be written කියලා. ලිවිය යුතුමයි must be written කියලා කිව්වා. හරි. ලියන්න වෙනවා. ඒක කොහොමද කියන්නේ? ලියන්න වෙනවා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ලියන්න වෙනවා. ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ? passive වලින්. Have to. ඔව් has to හරි have to හරි දාන්න. has to or have to කියන්නේ යමක් කරන්න වෙනවා. passive නිසා be දානවා. right එකේ past participle written. මේ කියන්නේ ලියන්න වෙනවා කියන එක passive වලින්. රචනා ලියන්න වෙනවා. රචනා නම් essays බහුවචන නිසා අපි දාන්නේ have to කියන එක. passive නිසා be written. මේ කියන්නේ රචනා ලියන්න වෙනවා. essays have to be written. Emergency accident must be reported to the police. Very good, excellent. රචනා ලියන්න වෙනවා. තරුණ ගොඩක් හොඳයි. අපි කියලා දුන්නේ ඒවා පාවිච්චි කරනවා. ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ ගොඩක් පාවිච්චි කළා. very good. අනිත් අතට වගේ පාවිච්චි කරන්න කියලා දෙන ඒවා. හරි. ටිකක් අර නරක ළමෙක් ඉන්නවා රචනා ලියන්න බැහැ කියලා කියනවා. කොහොමද කියන්නේ එහෙනම්? cannot be written. රචනා ලියන්න බැහැ. මේ කියන්නේ ලියන්න බැහැ කියන එක. හරි. essays cannot be written. can be written කියන්නේ ලියන්න පුළුවන්, ලියන්න බැහැ නම් not them එච්චරයි. cannot be written. රචනා ලියන්න බැහැ. හරි. කිරිබත්තු යන්න බැහැ. කොහොමද කියන්නේ? අම්මට කියනවා කිරිබත්තු කියලා, අම්මා කියනවා කිරිබත්තු යන්න බැහැ කියලා. Cannot be cooked milk rice by by mom. Yeah, milk rice cannot be cooked. කිරිබත්තු යන්න බැහැ. ID must be carried at all times these days by us. Very good. හරි. Last one. අන්තිම එක. හරි. ලියන්න නැතුව ඉන්න ඕන. ඒක කොහොමද කියන්නේ? should not be හරි must not be කියලා දාන්න පුළුවන්. should not be written. හරි. ඒ කියන්නේ නොලිවිය යුතුයි. It can't be as ලියන්න නැතුව ඉන්න ඕන. හරි. හරි. එතකොට essays රචනා should not be written. අන්තිම එක. ඒ කියන්නේ රචනා ලියන්න නැතුව ඉන්න ඕන. ඒක නම් හොඳයි නේ. රචනා නොලිවිය යුතුයි. ලියන්න නැතුව ඉන්න ඕන. දුවගේ සිග්නල් මදි. කැඩි කැඩි ඇහෙන්නේ. ටයිප් කරලා යන්න මම කියන්න. ටයිප් කරලා යන්න. essays should not be written. රචනා ලියන්න නැතුව ඉන්න ඕන. පැහැදිලි නේ එහෙනම්? හරි. එහෙනම් මේ ටික පාඩම් කරගන්න. හරි. ලියලා තුසන්. Somewhere should not be gone. ඔව්. ඒක ගැලපෙන්නේ නැහැ හැබැයි passive වලට ඒක. Somewhere should not be gone. හරි මේ වගේ දෙයක් කොහොමද කියන්නේ? ක්‍රිකට් සෙල්ලම් නොකළ යුතුයි. කියන්න බලන්න. Cricket should not
be played. cricket should not be played. හරි. ඕන මේකට දාන්න පුළුවන්. හරි. අපි ඔය ටික මතක් කරගන්න එක උදාහරණයක් ගමු. ඔක්කොම ටික මතක් කරගමු. හරි. අපි ගමු සිංහලෙන් නම් කාර් එක පද වෙනවා. කොහොමද කියන්නේ? Driver car. මේ 10 ඉවරයි ආ. මේ අලුත් උදාහරණයක් එකෙන් මම ඔක්කොම මතක් කරනවා. හොඳට බෝඩ් එක බලන් ඉන්න. මට කියනවනේ කාර් එක පද වෙනවා කියලා. කියන්නේ කිසියම් කෙනෙක් විසින් කාර් එක පද වෙනවා. කාර් එක කියන්නේ කර්මයනේ. ඒ කියන්නේ පැසිව් වොයිස්. කර්මය ඉස්සරහට එනවා කියන්නේ පැසිව් වොයිස්. කාර් එක drive කරනවා. හරි. Is කාර් එක driven. ඉස්සරහට ආවා කියන්නේ කර්මය ඉස්සරහට ආව වෙනම් පැසිව් වොයිස්. පද වෙනවා කියන්නේ වර්තමාන. වර්තමාන නම් is දානවා. පැසිව් නිසා past participle driven. Driven. හරි. එහෙනම් the car is driven කියන්නේ කාර් එක පද වෙනවා කියන එක. තාත්තා විසින් නම් by my father. The car is driven කාර් එක පද වෙනවා. හරි. කාර් එක පැදෙව්වා. කොහොමද කියන්නේ කාර් එක drive කළා? පැදෙව්වා නම් The car was driven by dad. පැදෙව්වා නම් was driven. හරි කොච්චර ලේසිද? පදවනවා නම් is driven, පැදෙව්වා නම් was driven. කාර් එක drive කරනවා මේ drive කළා අතීතේ. අනාගතේ drive කරાવી the car can. කාර් එක drive කරાવી අනාගතේ. The car will be driven. will be driven. බලන්න කොච්චර ලේසිද? හැමතිස්සෙම helping verb එක past participle දාන්න තියෙන්නේ. helping verb එකක් එනවා past participle එක passive එක. එහෙනම් is driven කියන්නේ පද වෙනවා, was driven කියන්නේ කාර් එක පැදෙව්වා, will be driven කියන්නේ අනාගතේ පදවාවි. simple. ඕන කවුද පදවන්නේ කියලා දාන්න පුළුවන්. by dad තාත්තා විසින් එහෙම දාන්න පුළුවන්. හරි. කාර් එක පදවන්න පුළුවන්. පදවන්න පුළුවන්. කොහොමද කියන්නේ? The car The car can be driven. can be driven. හරි. පැසිව් නිසා be දානවා past participle එන්නේ. can be driven. පදවන්න පුළුවන්. ගන්න එක උදාහරණයක් ඔක්කොම ටික කියන්න පුළුවන් නේ. පැසිව් වොයිස් ගොඩක් ලේසි. හරි. කාර් එක පැදවිය යුතුයි. The car should be driven. Should be driven. should be driven. කාර් එක පැදවිය යුතුයි. හරි. පැදවිය යුතුයි. පැදවිය යුතුමයි. Car must be driven. ඔව්. must be driven. Must be. must be driven. හරි. පැදවිය යුතුමයි. පැහැදිලි නේද? can be driven කියන්නේ පදවන්න පුළුවන්. should be driven පැදවිය යුතුයි. must be driven පැදවිය යුතුමයි. හරි. කාර් එක පදවන්න ඉඩ තියෙනවා. The car may be driven. maybe හෝ might be driven. may be driven. නැත්නම් might දාන්නත් පුළුවන්. පදවන්න ඉඩ තියෙනවා. හරි මේක යුතුමයි. මේක පදවන්න ඉඩ තියෙනවා. හරි. අවසාන එක. කාර් එක පදවන්න වෙනවා. The car have be driven. කා එක වචන එහෙනම් Has has to be driven. කාර් එක පදවන්න වෙනවා. has to කියන්නේ කරන්න වෙනවා. පැසිව් නිසා be දානවා. the car has to be driven කියන්නේ කාර් එක පදවන්න වෙනවා කියන එක. පදවන්න වෙනවා. හරි නේද? දැන් අපි තව උදාහරණයක් ගමු. ලියන්නේ නැහැ. හොඳේ. ලියන්නේ නැහැ. බෝඩ් එක දිහා බලන් ඉන්න. කිරිබත් උයනවා. milk rice is cooked. කිරිබත් ඉව්වා. milk rice was cooked. කිරිබත් උයාවි. milk rice will be cooked. කිරිබත් උයන්න පුළුවන්. milk rice can be cooked. කිරිබත් ඉවිය යුතුයි. milk rice should be cooked. කියන්නේ උයන්නේ කවුද කියන එක වැදගත් නැහැ. ක්‍රියාවයි වැදගත් පැසිව් වොයිස් වලදී. කතරුව වැදගත් නැහැ. හරි කිරිබත් උයන එක තමයි වැදගත්. ඉවිය යුතුමයි. milk rice must be cooked. උයන්න ඉඩ තියෙනවා. milk rice may be cooked. උයන්න වෙනවා. milk rice has to be cooked. හරිනේ ඕන උදාහරණයක් අරන් ගන්න පුළුවන්. හරි. ඉක්මන් ලියගන්න. ලියන අතස
හරිද ලියනවා තොස හරි පැහැදිලි නේද මේක ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අපි තව එක උදාහරණයක් කරන් ටෙක්ස්ට් බුක් එකට යමු හරි ටෙක්ස්ට් බුක් එක ළඟ තියාගන්න හරි මට කියන්න ඕන අපිට උදව් කරනවා කියලා අපට උදව් කරනවා කොහොමද කියන්නේ We are helped. we are helped අපට කියන්නේ පැසිව් වොයිස් වලින් we අස් නෙමෙයි මොකද උක්ත කරන්න ඕන එහෙනම් we කියන්නේ පැසිව් වොයිස් වලදී අපි නෙමෙයි අපට හෝ අපව අපට උදව් කරනවා උදව් කරනවා කියන වර්තමාන එහෙනම් ආ එක්ක past participle helped මේ කියන්නේ අපිට උදව් කරනවා හරි උදව් කරනවා කියන්නේ අපිට උදව් කළා We were helped. we were helped We were helped. හරි අපිට උදව් කරා we 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 will will help. we will be helped help. ඔව් අපිට අනාගතේ කවුරු හරි උදව් කරાવી we will be helped in the future අපිට උදව් කරන්න පුළුවන් We can be We helped. can be helped. and be helped හරි අපිට උදව් කළ යුතුයි We should be helped. ඔව් අපිට කවුරු හරි උදව් කළ We යුතුයි should be helped. help යුතුයමයි We must be helped. we must be helped අපිට උදව් කළ යුතුයමයි We must be helped. ඔව් චනති මේ කැඩි කැඩි ඇහෙන්නේ එතකොට පොඩක් අනිත් අය ඩිස්ටර්බ් වෙනවා හරි we must be helped අපිට උදව් කළ යුතුයමයි හරි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා we උදව් කරන්න ඉඩ තියෙනවා කොහොමද කියන්නේ Maybe we may be helped maybe නැත්නම් might be helped මේ හරි might හරි දෙකම සමානයි අපිට උදව් කරන්න ඉඩ තියෙනවා අපිට උදව් කරන්න වෙනවා කාට හරි we have to be helped අපිට උදව් කරන්න වෙනවා හරි මේ විදිහට උදාහරණ ප්‍රැක්ටිස් කරන්න හරි ටෙක්ස්ට් බුක් එක ගන්න මට ටයිප් කරලා එවන්න ඔයගොල්ලෝ අර මේ page. ඔව් මම කියන්නම් ටයිප් කරලා එවන්න මේ පේපර්ස් පොත ගත්තේ නැත්නම් පේපර්ස් පොත ඕන නම් ටයිප් කරලා එවන්න මම ඩෙලිවර් කරන්නම් නම ටයිප් කරලා එවන්න පිටුව 79 turn to page number 79 පිටුව 79 පෙරලා ගන්න activity 7.7 හරි පිටුව 79 activity 7.7 හරි බලන්න අමීනා wrote අමීනා ලිව්වා කරලා ගන්න හැමෝම හරි බලන්න අමීනා wrote අමීනා ලිව්වා a letter ලියුමක් කාටද to her friend ඇගේ යාළුවට කවුද යාළුවගේ නම සේනානි හරි අමීනා ලිව්වා ලියුමක් ඇගේ යාළුවා වන සේනානිට describing විස්තර කරමින් how කියන්නේ කොහොමද කියලා her school celebrated ඇගේ පාසල celebrated කියන්නේ මොකද්ද තේරුම celebrated ඔව් සැමරුවා අතීත කාලේ ඒතකොට සැමරුවේ කොහොමද කියලා හරි කොහොමද ඇගේ පාසල සැමරුවේ කියලා the children's day ළමා දිනය හරි එහෙනම් අමීනා ඇගේ යාළුවා වන සේනානිට මොකද ලිව්වේ ලියුමක් ලිව්වා මොකක් ගැනද ඒගොල්ලන්ගේ පාසල කොහොමද ළමා දිනය සැමරුවේ කියලා but නමුත් the letter is mixed up ලියුම mixed up කියන්නේ මොකද්ද mixed up ඒ කියන්නේ ලියුම මොනවා වෙලාද mixed up කියන්නේ කලවම් වෙලා නේ මිශ්‍ර වෙලා කලවම් වෙලා මිශ්‍ර වෙලා හරි අනුපිළිවෙලට නෙමෙයි තියෙන්නේ අනුපිළිවෙල වෙනස් වෙලා put දාන්න it ඒක දාන්න in the correct order නිවැරදි අනුපිළිවෙලට දාන්නලු correct order නිවැරදි අනුපිළිවෙල හරි පෙරලා ගන්න පිටුව 80 turn to page number 80
පිටු 80 පෙරලා ගන්න. හරි. කාට හරි පුළුවන්ද කියවන්න ලියුම? Can you read? කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? කාට හරි ලියුම කියවන්න. ඔව් නම? Chanuti. සිග්නල් තියනවනේ. හරි කියවන්නකෝ එහෙනම්. කියවන්න. B. To Avisa Vella. A. Please give my regards to your family, your friend Amina. C. Dear Senani. F. I hope you are in good health. I am looking forward to hearing from you. Please write to me. E. Our school celebrates Stop. Now stop. Now Children's stop. Day on Stop the- October 1st. A special program was conducted on that day. හරි දැන් මම නැවත පොඩක් හරි අපි පොඩ බලමු මුල් ටික බලමු මුලින්ම මොකද දාන්නේ අපි සාමාන්‍ය ඇඩ්‍රස් එක නේ මුලින්ම ඇඩ්‍රස් එක තියෙනවා එහෙනම් B වෙන්න පුළුවන් පළවෙනි එක නේ හරි අපි බලමු මුලින්ම දීලා තියෙන ඇඩ්‍රස් එක 27 ස්ටේෂන් රෝඩ් කියන්නේ ස්ටේෂන් එකට යන පාර අවිස්සාවේල්ල දුම්රියපළ පාර අවිස්සාවේල්ල කියලා ඇඩ්‍රස් එක දීලා තියෙනවා එහෙනම් යවන්නාගේ ලිපිනේ ඒකනේ අපි මුලින් දාන්නේ senders address මතකනේ හරි ඊට පස්සේ තියෙනවා please give my regards කියන්නේ මොකද්ද කරුණා කරලා give my regards කියන්නේ මොකද්ද මතක් කළා කියන්නේ දැන් give my regards කියන්නේ මතක් කළා කියන්න නැත්නම් සුබ පැතුම් සුභාශිංසන දෙන්න to your family ඔයාගේ පවුලේ කට්ටියට මගේ සුබ පැතුම් දෙන්න නැත්නම් පවුලේ කට්ටිය මතක් කළා කියන්නේ කවුද මේක ලියලා තියෙන්නේ your friend Amina එහෙනම් ඒක අන්තිමට එන්න ඕනනේ මම උත්තර කියනවාද මන්ද your friend Amina dear සේනානි ආමන්ත්‍රණය salutation එක ආදරණීය සේනානි හරි F බලන්න I hope මම හිතනවා you are in good health ඔයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා you are ඔයා ඉන්නවා ආ කියන්නේ ඉන්නවා in good health හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් I am looking forward කියන්නේ මොකද්ද මම look forward තේරුම මොකද්ද look forward කියන්නේ මොකද්ද කො look forward කියන්නේ බලාපොරොත්තු වෙනවා ලියන්න බලාපොරොත්තු වෙනවා I am looking forward මම බලාපොරොත්තු වෙනවා to hearing from you ඒ කියන්නේ ඔයාගෙන් ලියුමක් ඔයාගෙන් අහන්න hear කියන්නේ අහන්නනේ ඒ කියන්නේ ඔයාගෙන් ලියුමක් මම ඔයාගෙන් ලියුමක් බලාපොරොත්තු වෙනවා please write to me soon කරුණාකරලා මට ඉක්මනට ලියන්න please write to me soon please කරුණාකරලා write ලියන්න to me මට soon ඉක්මනින් හරි ඊට පස්සේ තියෙනවා බලමු මම ඊ පැහැදිලි කරන්නම් our school අපේ පාසල celebrated කියන්නේ සැමරුවා අපේ පාසල සැමරුවා the world children's day ලෝක ළමා දිනය හරි මේ තැනින් දීලා තියෙන්නේ මම තේරුම කියන්නම් ඊට පස්සේ ඔයගොල්ලෝ පිළිවෙලට හදන්න අංක ටික දාන්න මම ඉස්සෙල්ලා තේරුම කියලා ඉන්නම් our school celebrated අපේ පාසල සැමරුවා the world children's day ලෝක ළමා දිනය on October 1st ඔක්තෝබර් 1 වෙනිදා a special program විශේෂ වැඩසටහනක් a special විශේෂ program වැඩසටහනක් was conducted අන passive voice නේද විශේෂ වැඩසටහන කියන්නේ කර්මයනේ ඒක කිසියම් කෙනෙක් විසින් පැවැත්වුවා was conducted was එක past participle passive voice දෙකන කොච්චර පාවිච්චි වෙනවද මේවා was conducted කියන්නේ පැවැත්වුවා විශේෂ වැඩසටහනක් පැවැත්වුවා කිසියම් කෙනෙක් විසින් කවුරු විසින්ද කියලා දීලා නැහැ විශේෂ වැඩසටහනක් පැවැත්වුවා on that day එම දිනයේ our principal අපේ principal gave a speech ඒ කියන්නේ කතාවක් පැවැත්වුවා කියන එක අපේ principal කතාවක් පැවැත්වුවා at the morning assembly උදෑසන රැස්වීමේදී at the morning assembly උදෑසන රැස්වීමේදී හරි පිරිසක් රැස් වෙන තැනකට කලින් අපි at කියලා දානවා assembly කියන්නේ රැස්වීමනේ පිරිසක් රැස් වෙනානේ ඊට කලින් at කියලා දානවා හරි principal රැස්වීමේදී කතාවක් පැවැත්වුවා he talked ඔහු කතා කළා about ඒ කියන්නේ ගැන මොකක් ගැනද the history of the children's day the history අතීතය ගැන මොකේ අතීතයේද of the children's day ළමා දිනයේ අතීතය ගැන ඔහු කතාවක් පැවැත්වුවා ඒ කියන්නේ ඉස්සර කොහොමද ළමා දිනේ සැමරුවේ ඒව ගැන කතාවක් පැවැත්වුවා
we also got to know. හරි. also කියන්නේ අල්තා යන්න. ඒතර we also කියන්නේ අපිටත් got to know කියන්නේ මොකක්ද? got to know කියන එක තේරුම? got to know කියන්නේ මොකක්ද? දැනගන්න ඕනේ. දැනගන්න ලැබුණා කියන එක. දැනගන්න ඕනේ. දැනගන්න ලැබුණා. get to know කියන්නේ දැනගන්න ලැබෙනවා. got to know කියන්නේ දැනගන්න ලැබුණා. අපිටත් දැනගන්න ලැබුණා a lot of important things, a lot of ගොඩක් important වැදගත් things දේවල්. අපිටත් දැනගන්න ලැබුණා a lot of ගොඩක් important things වැදගත් දේවල් ගොඩක් about children's rights. about කියන්නේ ගැන, children's rights ළමා අයිතිවාසිකම් ගැන. rights කියන්නේ අයිතිවාසිකම්. හරි, අපිටත් දැනගන්න ලැබුණා ළමා අයිතිවාසිකම් ගැන බොහෝ වැදගත් දේවල්. from his speech, ඔහුගේ කතාවෙන් ළමා අයිතිවාසිකම් ගැන බොහෝ වැදගත් දේවල් අපිටත් දැනගන්න ලැබුණා. හරි. after that, ඊට පස්සේ we enjoyed, අපි රසවින්දා a magic show. හරි, ඒ කියන්නේ magic ප්‍රසංගයක්, show එකක් ප්‍රසංගයක්, magic සම්බන්ධ, මායා සම්බන්ධ ප්‍රසංගයක් අපි රසවින්දා. and a film, ඊට පස්සේ ෆිල්ම් එකකුත් රසවින්දා. හරි, children's day දවසට ඉගෙන ගන්න නැහැ නේ. ඊට පස්සේ කියනවා we were given, අනේ passive voice නේද? අපි දුන්නද? නැහැ. were given කියන්නේ දුන්නා කියන එක passive voice. හරි, past tense, was were එක past participle දෙනවා කියන්නේ passive voice. අපිට දුන්නා. ඔව්. we were given කියන්නේ අපි දුන්නා නෙමෙයි, අපිට දුන්නා. දැක්කනේ we කියන්නේ කර්මය, passive voice. we were given, අපිට දුන්නා ice cream. to, අපිට ice cream උත් දුන්නා. to කියන්නේ අල්තා යන්න. අපිට දුන්නා ice cream, we were given ice cream. to දැම්මහම අපිට ice cream උත් දුන්නා. to කියන්නේ අල්තා යන්න. එහෙනම් හොඳයිනේ. හරි. අමාරුවෙන් ප්‍රින්සිපල් ගේ කතාව අහගෙන හිටියා. ඊට පස්සේ මැජික් ෂෝ එකක් බැලුවා, ෆිල්ම් එකක් බැලුවා. ඊට පස්සේ ice cream කෑවා. D බලන්න. how are you doing? කියන ඔයා කොහොමද? ඔයාට කොහොමද කියලා අහන්නේ. සැපසනීප අහනවා. how are you doing? thanks for the lovely birthday card. thanks, ස්තුති. for කියන්නේ සඳහා, the lovely birthday card. lovely කියන්නේ ලස්සන. හරි, ලස්සන birthday card එක සඳහා ස්තුති. you sent me. you sent කියන්නේ ඔයා එව්වා. sent කියන්නේ එව්වා. me, මට. එහෙනම් ඔයා මට එවපු ලස්සන birthday card එක සඳහා ස්තුතියි කියලා කිව්වා. yes, oh, I had a nice time. I had, ඒ කියන්නේ මම ගත කළා කියන එක. මේ had කියන්නේ මම ගත කළා කියන එක. මම ගත කළා a nice time. nice time කියන්නේ ලස්සන කාලයක් නෙමෙයි, හොඳ කාලයක් කියන එක. මෙතන nice කියන්නේ හොඳ කියන එක. good. I had a good time කියන එකම තමයි. මම හොඳ කාලයක් ගත කළා on my birthday. මගේ උපන්දිනේ දවසේ. ඇයි on my birthday කියන්නේ? birthday කියන්නේ දවසක්. එහෙනම් on කියලා ඉස්සරහට දාන්න ඕන. දවසකට පෙර on කියලා දාන්න ඕන. මගේ උපන්දිනේ දවසේ මම හොඳ කාලයක් ගත කළා. this time, මේ පාර, this time කියන්නේ මේ සැරේ, මේ පාර I donated. donated කියන්නේ මොකද්ද? පරිත්‍යාග කරනවා. අතීත කාලේ පරිත්‍යාග කළා. very good. මේ පාර මම පරිත්‍යාග කළා a few books. පොත් කිහිපයක්. a few කියන්නේ කිහිපයක්, a few books කියන්නේ පොත් කිහිපයක්. to the local library. කියන පළාතේ තියෙන මහජන පුස්තකාලයට. හරි, මේ පාර මම පොත් කිහිපයක් පරිත්‍යාග කළා මහජන පුස්තකාලයට. ඒ ප්‍රදේශයේ තියෙන පුස්තකාලයට. local library. හරි, දැන් මේවේ අනුපිළිවෙල වෙනස් නේද? මෙහෙම කරන්න. ඔයගොල්ලෝ activity පොත ගන්න. take your activity book. activities කරන පොත ගන්න. මොකද ලියන්න ඕනේ නැහැ. හරි. මේක ලියන්න අවශ්‍ය නැහැ. අංක ටික දැම්ම නම් හරි. දාන්න activity 7.7 කියලා. page number එක දාන්න 79. හරි, මෙහෙම වැඩක් කරන්න. මම පිළිවෙලට දානවා number 1 to එකේ ඉඳන් දාගන්න අංක 6 වෙනකම් 1 to 6 දාගන්න.
හරි මේක තමයි අනුපිළිවෙල. හරි number 1 එන්න ඕන මොකද්ද? letter ටික දාන්න letters ටික දාන්න. number 1 එන්න ඕන address එකනේ. මුලින්ම අපි දාන්න ලියුමක් ලියද්දි මොකද්ද? යවන්නාගේ ලිපිනේ senders address. එහෙනම් B තමයි මුලින් දාන්නේ. හරි. letter B. හරි. දැන් එහෙනම් දෙවෙනිට එන්න ඕන මොකද්ද? දෙවෙනිට එන්න ඕන letter එකේ letter එක දාන්න ටක් ගන්න. හරි. ඒ විදිහට කරගෙන යන්න ටක් ගාලා අනුපිළිවෙල හදන්න. letters ටික දාන්න අනුපිළිවෙලට. හරියට ඉක්මන් කරන්න. දැන් අත්පාත් දාලා කරලා ඉවරනා තොස්සන්. හරි පස් දෙනෙක් ඉවරයි. අනිත් එක මම කරා. පස් දෙනෙක් හරි. Very easy, huh? A cake walk. හරි බලමු එහෙනම්. හරි අපි බලමු. දෙවෙනිට එන්න ඕන මොකද්ද? මුලින්ම ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ මොකක්ද එන්න ඕන කියන්නේ? Dear Senani. Dear Senani කියන එක නා C. ආමන්ත්‍රණය කරනවා Dear Senani කියලා. එතන date එක නම් දීලා නැහැ. හරියට date එක එන්න ඕනේ එතෙන්ට. ඊට පස්සේ date එක එන්න ඕනේ. ඊට පස්සේ තමයි Dear Senani. date එක ඒගොල්ලෝ දීලා නැහැ. හරි. අපි letter එකක් ලියන ලබන සතිය. ඊට පස්සේ මොකක්ද එන්න ඕනේ? Dear Senani හරි. ඊට පස්සේ ලියුම ලියන්න පටන් ගන්නවා. How are you? ඔව්. ලියුම පටන් ගන්නෙ. ඔව් very good. How are you doing? වාට කොහොමද? How you? ඒ විදිහට තමයි පටන් ගන්න. එහෙනම් D තමයි ඊට පස්සේ එන්න ඕනේ. D. How are you doing? ඒ විදිහට පටන් ගන්න. වාට කොහොමද? කලින් එපු බර්ත්ඩේ කාඩේට ස්තුති කළා. ඊට පස්සේ මම මේ පාර උපන්දිනේට හොඳට නියම කාලයක් ගත කළා. හොඳ කාලයක් ගත කළා. පොත් පරිත්‍යාග කළා. ඒ ගැන කිව්වා. හරි. ඊට පස්සේ තමයි මේ අදාළ දේ ගැන විස්තරය කියන්න හදන්නේ. මොනවද children's day එකට කළේ? ඒ ටික කියන්න හදනවා ඊට පස්සේ. මොකද ඊට පස්සේ එන්න ඕනේ එහෙනම්? ඊට පස්සේ එන්න ඕනේ මොකද්ද? E. Our school celebrated the World Children. very good. ඊට පස්සේ එන්න ඕනේ E. දැන් මුලින්ම එකපාරට කියන්නේ ලියුම ලියන්න පටන් ගත්ත ගමන් එකපාරට කියන්නේ මේ අපේ ඉස්කෝලේ මෙහෙම children's day එක සංවිධානය කළා. ඒ ගැන මොකුත් කියන්නේ නැහැ එකපාරට. මුලින්ම ඔයාලට කොහොමද how are you doing කියලා සැපසනීප අහනවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ තමයි කියන්නේ අදාළ කාරණාව. හරි children's day කොහොමද සැමරුවේ කියලා කියනවා ඊට පස්සේ. නා E තමයි ඊට පස්සේ. හරි ඊට පස්සේ මොකද්ද? ඒකත් හරි. ඊට පස්සේ Children's Day. F. F. I hope you are in good health. ඊට පස්සේ එනවනේ F. දැන් කතාව ඉවරයි. දැන් එකපාරට දඩස් ගාලා නවත්තන්නේ නැහැ. ඊට පස්සේ අවසානයේ ගන්නවා. Please give my regards to ඉන්න. ඊට පස්සේ මොකක්ද දෙන්න ඕන? I hope you are in good health. මම හිතනවා ඔයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා. I am looking forward to hearing from you. මම ඔයාගෙන් ලියුමක් බලාපොරොත්තු වෙනවා. Please write to me soon. කරුණාකරලා මට ඉක්මනට ලියන්න කියලා කියනවා. එන ඒක තමයි ඊට පස්සේ F එක. හරි. ඊට පස්සේ A. Please give my kind regards. නැත්නම් please give my regards. කරුණාකරලා මගේ සුබ පැතුම් දෙන්න ඔයාගේ පවුලේ කට්ටියට. පවුලේ කට්ටියව මතක් කළා කියන්න. කවුද ලිව්වේ? Your friend Amina. ඔයාගේ යාළුවා වන Amina තමයි ලිව්වේ කියලා ලෙටර් එක නතර කරනවා. හරි end එක දානවා. හරි ඔයාලට පිළිවෙල තමයි ලියන්නේ. අපි ලියමු ලියුමක් ලබන සතියේ. හරි.
ඔයගොල්ලෝ ස්පෝකන් ඉංග්‍රීසි පද ගන්න ටක් ගාලා. ඒකේ ස්පෝකන් ඉංග්‍රීසි බුක් හරියට. හරි ස්පෝකන් ඉංග්‍රීසි පද ගන්න. හරිද? ගත්තද? හරි. ලියාගන්න මාතෘකාව dimly remember. dimly remember. Sir, grammar පොතේද? නෑ spoken English. ලියාගන්න මාතෘකාව dimly remember. spoken English පොතේ. හරි. dimly remember කියන එකේ තේරුම දන්නවද? Do you know the meaning? remember කියන්නේ මතකයි. dim කියන්නේ light එක dim ලා වගේනේ. ලාවට වගේ මතකයි. යන්තම් මතකයි. ඒකයි. කියන්න යන්තම් මතකයි. නැත්නම් ලාවට මතකයි. හරි. එහෙනම් එංගලන්ත කට්ටිය කිසියම් දෙයක් ලාවට මතකයි කියලා කියන්නේ dimly remember කියලා. හරි. මට ඔයාව ලාවට වගේ මතකයි. I can dimly remember you. හරි I can සාමාන්‍ය can කියලා දානවා. මට මතක් කරගන්න පුළුවන්. I can dimly remember. මට ලාවට මතක් කරගන්න පුළුවන් ඔයාව. I can dimly remember you. මට පුළුවන් ලාවට මතක් කරගන්න ඔයාව. I can dimly remember you. Sir, example එකක් දෙන්නද? හරි කියන්න. I can dimly remember this lesson. මට මේ පාඩම ලාවට වගේ මතකයි. very good. හරි. ඔහුට ලාවට වගේ මතකයි. මොකද්ද? ඔහුගේ ළමා කාලය. He can dimly remember. ඔහුගේ ළමා කාලය. Childhood. His childhood. ඔහුගේ නම් his ළමා කාලය නම් childhood. childhood කියන්නේ ළමා කාලය. හරි. ඔහුට ලාවට වගේ ඔහුගේ ළමා කාලය මතකයි. හරිද? next one number 3. මට ලාවට වගේ ඒ ක්‍රිකට් මැච් එක මතකයි. I can dimly remember cricket match. that cricket match. ඒ ක්‍රිකට් තරගයේ that cricket match. cricket match last හරි I can dimly remember. මට ලාවට මතකයි මොකද්ද? ඒ ක්‍රිකට් තරගයේ. එමනම් අරනම් that cricket match. ඉක්මන් ලියගන්න. උදාහරණ දෙන්න. You can give so many examples using dimly remember. Give me examples. Sir, I can dimly remember joining online class. හරි. Okay, very good. online class එකට සහභාගී වෙන එක ලාවට වගේ මතකයි. කියලා කියන්න පුළුවන් අවුරුදු ගානකට පස්සේ නේ. හරි. හරි හිතන්න මේ වගේ සිද්ධියක්. ප්‍රින්සිපල් දකිනවා ඔයා ෆයිට් කර ඉන්නවා තවත් යාළුවෙක් එක්ක. ඊට පස්සේ ඒ කියන්නේ ඒක තමයි ටර්ම් එකේ අවසාන දවසේ නිවාඩු දෙන දවසේ. හරි දැන් මාසයක් විතර ගියාට පස්සේ ටර්ම් එක ඉවරයි. ටර්ම් එක ඉවරලා නිවාඩු දුන්නා අන්තිම දවසේ ඔයා ෆයිට් කළා. ඒක ප්‍රින්සිපල් දැක්කා. මාසයකට පස්සේ ප්‍රින්සිපල් කියනවා දැන් අලුත් වාරේ නිවාඩුවෙන් පස්සේ ඉස්කෝලේ ගියාම කියනවා මට ලාවට වගේ මතකයි ඔයා ෆයිට් කර හිටියා. කොහොමද කියන්නේ? I can dimly remember when you fighting. I can dimly when you fight of. I can dimly remember. මට ලාවට වගේ මතකයි ඔයා කියලා කියන්නේ you. හරි මේක වඩා මතක තියාගන්න. අපි කල්ලුත් මේක කියලා දුන්නා. ඔයා ෆයිට් කරන එක you fighting කියලා ගන්න පුළුවන්. එලිම ing දාන්න පුළුවන්. you fighting. ඒ කියන්නේ ඔයා ෆයිට් කරන ක්‍රියාව. ඔයා ෆයිට් කරනවා මම දැක්කා කියන එක. I can remember I can dimly remember
මට ලාවට වගේ මතකයි මොකද්ද? you fighting කියන ඔයා ෆයිට් කර කර හිටපු එක. ඔයා ෆයිට් කරපු ක්‍රියාව. you fighting කාත් එක්කද? with your friends. ඔයාගේ යාළුවොත් එක්ක. හරි මෙහෙම කියනකොටම දුවන්න තමයි තියෙන්නේ. හරි මට ලාවට වගේ මතකයි ඔයා ෆයිට් කර කර හිටියා with your friends. නැත්නම් ඒ මම නෙමෙයි කියලා කියන්නේ. start me කියලා කියන්නේ. හරි. මට ලාවට වගේ ඔයාගේ ගේ මතකයි. මම පොඩක් වැඩි දියුණු කරනවා. ඉස්සෙල්ලා කියන්නේ මට ලාවට වගේ ඔයාගේ නිවස මතකයි. Other friend, I can dimly remember your house. I can dimly remember your house. නැත්නම් home. I can dimly remember මට ලාවට වගේ මතකයි. ඔයාගේ නිවස. Your home. house එකේ home එකේ වෙනස මොකද්ද? house කිව්වොත් නිකම්ම නිවස විතරයි building එක විතරයි. home කිව්වොත් නිවස plus building එක plus ගෙදර සමාජිකයෝ family members and their love ඒ සියල්ල එකතු කළාම home. house කිව්වොත් නිකම් building එක විතරයි. හරි මට ලාවට වගේ මතකයි ඔයාගේ නිවස. අපි හිතමු මේක තියෙන්නේ ගඟක් ළඟ. ගඟ ළඟ තියෙන නිවස කොහොමද කියන්නේ? near river. අපිට නිවස විස්තර කරන්න පුළුවන් which දාලා මම ඉස්සරහ මම කියලා දෙනවා පොඩ්ඩක් දැනගන්න මේක. which is situated කියන්නේ පිහිටලා තියෙන near the river ගඟ ළඟ. දැන් මම මේක හැදිච්ච හැටි near කියන්නේ ළඟනේ. near the river ගඟ ළඟ. situated කියන්නේ පිහිටා තියෙන. අපිට මේ නාම පදේ විස්තර කරන්න පුළුවන් which දාලා. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. පාඩමක් තියෙනවා ඒකට. හරි මට ලාවට වගේ මතකයි ඔයාගේ ගේ මොන ගේද? ගඟ ළඟ තියෙන නිවස කියලා කියන්නේ which දාලා මේ නිවස විස්තර කරනවා. which දාලා මොන නිවසද කියලා විස්තර කරනවා. හරි. example එකක් දෙන්නද? හරි කියන්නේ. I can dimly remember that moment. ඒ මොහොත මට ලාවට වගේ මතකයි. very good. හරි පැහැදිලි නේද එහෙනම්? I can dimly remember the zonal officer comes to our school. okay. හරි. හරි පැහැදිලි නේද? දැන් සාමාන්‍ය එංගලන්ත කට්ටිය ලාවට මතකයි කියන්නේ dimly remember. හොඳට මතකයි නම් මොකද්ද කියන්නේ? හොඳටම මතකයි. දන්නවද වචනේ? හොඳටම මතකයි. හරි. හොඳටම මතකයි කියන්නේ I can jolly well remember. ඒක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. jolly well remember කියන්නේ හොඳටම මතකයි. I can jolly well remember. හරි. තව එකක් අපි කරමු. මේ වචනේ අහලා තියෙනවද? for ages. ලියගන්න for ages. What is the meaning? for ages කියන්නේ මොකද්ද? හිතන්න පුළුවන් අනුමාන කරන්න පුළුවන්. for ages කියන්නේ අවුරුදු ගානක් නෑ. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ. නෑ. very long time. හරි. ඉතා දීර්ඝ කාලයක් කියන්නේ. ඉතා දිගු කාලයක්. හරි. ඉතා දීර්ඝ කාලයක්. right in a flash. හරිද? මලිය. for ages. හරි බලමු. එතකොට ඉතා දිගු කාලයක් 30 කියන අදහසක් තියෙනවා. ඉතා දිගු කාලයක් 30. හරි. කොහොමද කියන්නේ? මම ඔයාව දැක්කේ නැහැ. මම ඔයාව දැකලා නැහැ දිගු කාලයක් 30. I can't see you for ages. can't see කිව්වොත් දකින්න බෑ. දැක්කේ නැත්නම් I didn't see. didn't see කිව්වොත් දැක්කේ නැහැ තමයි. හැබැයි මෙතෙන්දී වඩා හොඳයි present perfect දානවා. I haven't seen. ඒක එහෙම තමයි කතා කරද්දී සාමාන්‍යයෙන් කියන්නේ. අය අර දැකපු නැති එකේ ප්‍රතිඵල දැන් දැනෙනවා. ඒක නිසා කියනවා I haven't seen you. දැකපු නැති ක්‍රියාව මේ මොහොතත් එක්ක සම්බන්ධයි.
I haven't seen. I have not seen. Present perfect. හරි. හතවසර ඉගෙන ගන්න present perfect. I haven't seen කියන මම දැකලා නැහැ. කාවද? ඔයාව. I haven't seen you. මම ඔයාව දැකලා නැහැ. For ages. කියන්නේ ගොඩ කාලයක් තිස්සේ. For ages. ගොඩ කාලයක් තිස්සේ. මම ඔයාව දැකලා නැහැ ගොඩ කාලයක් තිස්සේ. ඒ යාළුවෙක් වගේ කියන්න පුළුවන්. කොවිඩ් කාලේ නිසා යාළුවෙක් වගේ ලියන්න පුළුවන්. නැත්නම් කියන්න පුළුවන් ෆෝන් එකෙන් කතා කරලා කියන්න පුළුවන් I haven't seen you for ages කියලා කියන්න පුළුවන්. මම ඔයාව දීර්ඝ කාලයක් තිස්සේ දැකලා නැහැ. present perfect දාන්නේ දැකපු නැති එකේ ප්‍රතිඵලය දැන් දැනෙනවා ඒකයි. හරි. දැන් මේ කාලේ කියන්න පුළුවන් මම එළියට ගිහිල්ලා නැහැ. ගොඩ කාලයක් තිස්සේ. තාම මාසයක්වත් වගේ දැන් සංචරණ සීමා දාලා ඒ වුණාට ගොඩ කාලයක් වගේ දැනෙනවා ඒක. කොහොමද කියන්නේ? I haven't Trains gone you out for ages. Yeah, I haven't gone out. හරි. මම ගිහිල්ලා නැත්තම් I haven't එක past participle නේ දාන්නේ. go කියන්නේ යනවා, gone කියන්නේ ගිහිල්ලා. මේකේ තේරුම මම ගිහිල්ලා නැහැ. හරි ඉස්සෙල්ලා එකේ තේරුම දැකලා නැහැ කියන්නේ. I haven't seen මම දැකලා නැහැ. හරි past participle තමයි දාන්නේ. present perfect නිසා. මතකනේ 4 වසර කියලා දුන්නා. I haven't gone මම ගිහිල්ලා නැහැ. කොහෙද එළියට? එළියට කියන්නේ out. I haven't gone out. මම එළියට ගිහිල්ලා නැහැ. For ages. කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ. Sir, example එකක් දෙන්නද? හරි කියන්නේ. I have learned English for ages. ඔව් මම ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. I have learnt past participle දාන්න ඉගෙනගෙන තියෙනවා ඉංග්‍රීසි for ages. ගොඩ කාලයක් තිස්සේ. Very good. She lives alone for ages. ඔව් ඒ ප්‍රධානයි present perfect දානවා. She has lived for ages. ජීවත් වෙලා තියෙනවා අවුරුදු ගාණක් තිස්සේ. හරි. අපි ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. For ages කොහොමද කියන්නේ? We haven't gone to school for we ages. haven't gone school for ages. Yeah. We haven't gone. අපි ගිහිල්ලා නැහැ. present perfect තමයි දාන්නේ. මොකද අර ප්‍රතිපලය දැනෙනවනේ දැන්. ඊයේ නැති එකේ. We haven't gone. අපි ගිහිල්ලා නැහැ. කොහෙද? පාසලට to school for ages. අවුරුදු ගාණක් තිස්සේ. නැත්නම් දීර්ඝ කාලයක් තිස්සේ. අවුරුදු ගාණක්ම නෙමෙයි අදහස දීර්ඝ කාලයක් තිස්සේ කියන එක. හරි. දැන් මතු පිට අදහස අවුරුදු ගාණක් කියන එක තමයි. ඒකට මේක ඇත්ත අදහස දවස් ගාණක් වෙන්නත් පුළුවන්. කොහොම හරි Tamanට දැනෙනවා එක දිගු කාලයක් කියලා for ages කියලා දාන්න පුළුවන්. හරි මිනිත්තු ගාණක් වෙන්නත් පුළුවන්. හරි මිනිත්තු ගාණක් වෙන්න පුළුවන් අපිට දැනෙනවා එක ලොකු කාලයක් කියලා for ages කියලා දාන්න පුළුවන්. හරි. ඒගොල්ලෝ ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ for ages කොහොමද කියන්නේ? ඒගොල්ලෝ ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. They haven't gone to trip for ages. ට්‍රිප් එකත් එක්ක මොකක්ද දාන්නේ සාමාන්‍යයෙන් to the preposition එක? On on a trip නේ. හරි. ඒගොල්ලෝ නම් they ගිහිල්ලා නැත්නම් haven't gone. ගිහිල්ලා නැහැ haven't gone. මේ ගිහිල්ලා නැහැ කියන එක තමයි. ඒගොල්ලෝ ගිහිල්ලා නැහැ. ට්‍රිප් එකක් නම් on a trip. ඒගොල්ලෝ ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. කොච්චර කාලයක් තිස්සේද? for ages. හරි. අවුරුදු ගාණක් තිස්සේ නැත්නම් මෙතන තේරුම දිගු කාලයක් තිස්සේ. ඒගොල්ලෝ දිගු කාලයක් තිස්සේ ට්‍රිප් එකක් ගිහිල්ලා නැහැ. the example එකක් දෙන්න. Okay. We have lived in fear for ages because COVID-19 pandemic. Because of the COVID-19 pandemic. Very good. Hari. I haven't seen my friend for ages. For ages. Very good. මට මගේ යාළුවව හම්බෙලා නැහැ ගොඩ කාලෙකින්. Very good. හරි. මේ වගේ දෙයක් කියන්නත් පුළුවන්. හිතන්න ඔයාගේ මේසෙ උඩ පොතක් තියෙනවා ගොඩ කාලයක් තිස්සේ. හරි. ඔයා කොහොමද කියන්නේ ඒක? මේ පොත හරි මේ පොත මේසෙ උඩ තිබිලා තියෙනවා. For ages. කොහොමද කියන්නේ? The book has been on the table for ages. Excellent. Brilliant. හරි. මේ පොත නම් this book. මේ පොත කියන්නේ this book
තිබිලා තියෙනවා කියන්නේ has been. හරි තිබිලා තියෙනවා has been. මතකනේ මම කියලා දීලා තියෙනවා. has කියන්නේ තියෙනවා. been කියන්නේ තිබිලා. ඒ කාලයක් තිස්සේ තිබිලා තියෙනවා. මේ පොත තිබිලා තියෙනවා. මේසේ උඩ නම් on the table. කොච්චර කාලයක් තිස්සේද? for ages. ලොකු කාලයක් තිස්සේ. දීර්ඝ කාලයක් තිස්සේ. මේ පොත මේසේ උඩ තිබිලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ. දැන් is කිව්වොත් has been වෙනකොට තියෙනවා. ඒ කියන්නේ දැන් තියෙනවා. අපිට කියනකොට දැනුත් තියෙනවා. කාලයක් තිස්සේ තියෙනවා නම් is නෙමෙයි දාන්නේ has been. බහුවචන වුණා නම් have been. හරි. හිතන්න මේ විදිහට ඔහු ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙලා තියෙනවා. ගොඩ කාලයක් තිස්සේ. කොහොමද කියන්නේ? ඔහු ක්‍රිකට් ක්‍රීඩකෙක් වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ. He has been a cricketer. ඔව්. නෑ නිකම්ම දාන්න has been. ඒතර has been දැම්මම මේකේ තේරුම වෙලා තියෙනවා කියන එක. මොකද been එකේ තේරුම තියෙනවානේ. වෙලා කියන තේරුමක් ගන්න පුළුවන්. හරි. අපි දාමු නමකුත් දාමුකෝ. විරාට් කොහ්ලි. දන්න කාලේ ක්‍රිකට් ගහනවානේ. has been a cricketer. වෙලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එහෙනම් been කියන්නේ මෙතන තියෙනවා වෙලා කියන එක. Sir, කියන්නේ දැනුත් එයා ක්‍රිකටර් කාලයක් තිස්සේ ක්‍රිකටර්. she haven't Okay. she haven't to office for ages. Oh, she haven't gone to office for ages. She haven't gone to office. හරිද ඇහුණා? හරි correct. Very good. ඇහුණා? හරි. They want විරාට් කොහ්ලි වෙලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අවුරුදු ගාණක් තිස්සේ for ages. හරි. they want to find somewhere to live for ages. Very good. ගොඩ කාලයක් තිස්සේ තැනක් හොයාගන්න ඕනේ ජීවත් වෙන්න. හරි පැහැදිලිනේ එහෙනම්? last one. මම busy වෙලා තියෙනවා කාලයක් තිස්සේ. I have been busy for ages. ඔව් ගොඩ කාලයක් තිස්සේ නම් I have been busy for ages. last එක අන්තිම එක ලියන්න. එහෙනම් කාලයක් තිස්සේ වෙලා තියෙනවා අපි දාන්නේ has been හරි have been හරි. දැන් මම busy නම් I am busy කියලා කියන්නේ. මම busy නම් I am busy. මම කාර්යබහුලයි. කාලයක් තිස්සේ busy නම් I have been busy. I එක දාන්නේ has නෙමෙයිනේ have. මේකේ තේරුම මම වෙලා තියෙනවා. මොනවා වෙලාද තියෙන්නේ මම කාර්යබහුල වෙලා තියෙනවා. ඔයගොල්ලෝ එහෙම නෙමෙයි. I have been busy. මම කාර්යබහුල වෙලා තියෙනවා for ages. ගොඩ කාලයක් තිස්සේ. හරි. busy කියන්නේ කාර්යබහුල. දන්නවනේ. I have been busy for ages. මම දක්ෂ වෙලා තියෙනවා කාලයක් තිස්සේ. I have been clever for ages. For ages. හරි පැහැදිලි නේද? Oh, sir. හරි. ගන්න ඔයගොල්ලෝ essay book එක අපි රචනාවක් ලියන්නයි හදන්නේ. Take your essay book. Take your essay book. හරි. මතක තියාගන්න හොඳට රචනාවක් ලියනවා කියන්නේ අනිවාර්යයෙන් එකක් ගන්න පුළුවන් කියන එක. අණුවෙන් එහා පැත්ත ගන්න පුළුවන් කියන එක. හරි. මම දැන් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ term test papers වල තියෙන රචනා තමයි මම ගන්න බලන්නේ. කියන්නේ grade 8 western province papers වල තියෙන රචනා තමයි discuss කරන්න හදන්නේ. හරි. essay book එක ගන්න. take your essay book. රචනා ලියන පොත ගන්න. රචනා ලියන පොත ගන්න. හරි. මේ රචනාව grade 6, 7, 8, 9, 10 O level වලටත් එනවා. හරි. Daisy.
ඕනම කෙනෙක් ගැන අපි කතා කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. ලියා ගන්න my best friend. මගේ හොඳම යාළුවා. Write the topic. My best friend. හරි. මම එදා කියලා දුන්නා නේද පොඩි ඒ කියන්නේ මයින්ඩ් මැප් එකක් හදන්නේ කොහොමද කියලා කියලා දුන්නා නේද? කලින් දවසක. ඔව් සර්. ඔව් හොඳයි. My best friend. හරි topic එක දාගන්න my best friend කියලා. හරි මගේ හොඳම යාළුවා. best හොඳම superlative මගේ හොඳම යාළුවා. හරි. දැන් චුට්ටක් ඔයා වෙනම කටුවැඩ කොලයක් අරගෙන මේක plan කර ගන්න ඕන මොනවද ලියන්න යන්නේ කියලා. හරි අපි හිතමු my best friend කියලා ලියන්න යනවා. හරි වා මාතෘකාවට මේ වැඩේ කරන්න එපා වෙනම පැත්තකින් මේක පහලින් මෙහෙම දාගන්න my best friend කියලා ආපහු ලියන්න. මෙන්න මේ දේවල් තමයි ලියන්න කියලා පොඩි plan එකක් හදාගන්න. හරි අපිට කියන්න පුළුවන් හැඳින්වීමක් ගත්තට පස්සේ introduction එකක් ලියනවා. හැඳින්වීමක් ගන්නවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මොනවද? යාළුවා ගැන මොනවද ලියන්නේ? එයාගේ physical appearance එක. යාළුවාගේ බාහිර පෙනුම මොන වගේද? බාහිර පෙනුම. physical appearance එක ගැන කියන්න පුළුවන්. කායික පෙනුම. appearance කියන්නේ පෙනුම. හරි 10 වසර ලොකු පාඩමක් තියෙන බාහිර පෙනුම ගැන කට්ටිය කියන්නේ කොහොමද කියලා. සුදුද කළුද උසද මිටිද? හරි physical appearance බාහිර පෙනුම නැත්නම් කායික පෙනුම. හරි. ඊට පස්සේ ගතිගුණ කියන්න පුළුවන් නේ යාළුවාගේ ගතිගුණ කොහොමද? ගතිගුණ වලට මොනවද කියන්නේ? ගතිගුණ habit habits කියන්නේ පුරුදු. ගතිගුණ qualities. ඒවනේ වැදගත් නේ. මේකට වඩා හරි qualities ගතිගුණ. මොන වගේ කෙනෙක්ද? හරි කරුණාවන්තද නපුරුද කොහොමද? හරි. ඊට පස්සේ තව මොනවද යාළුවා ගැන කියන්න පුළුවන්? දැන් යාළුවා මතක් කරගන්න. මොනවද කියන්න පුළුවන් එයා ගැන? sir family information ඔව් family information දෙන්න පුළුවන්. හරි. family background. family background. හරි පවුල් පසුබිම ගැන ඕනනම් කියන්න පුළුවන්. very good. family background. පවුල් පසුබිම ගැන කියන්න පුළුවන්. තව එයාගේ දක්ෂතා ගැන කියන්න පුළුවන් නේද? දක්ෂතා වල මොනවද කියන්නේ? දක්ෂතා හැකියාවන්. දක්ෂතා Talented. talents. එයාගේ talents. හරි දක්ෂතා නැත්නම් කුසලතා ඒවා ගැන කියන්න පුළුවන්. talents. අවසානයේට අපිට එයාට විශ් කරලා හරි break a leg කියලා ඒ කියන්නේ කකුලක් කැඩෙන්න නෙමෙයි සුබ පැතුම් කියලා දන්නවනේ break a leg කියන්නේ සුබ පැතුම්. හරි. සුබ පැතලා අවසන් කරන්න පුළුවන්. එහෙනම් ending එක ගන්න පුළුවන්. conclusion එක. ඒ කිව්වේ අවසානයේ. අතගෙන break a leg සුබ පැතුම්. හරි ඒ වගේම මේකට දාන්න එපා ස්පෝකන් එක. I wish you all the best කියලා කියන්නේ. හරි. මේකට හදලා ලියා ගන්න. හරියක්. මේක තමයි අපේ plan එක. මේ plan එකට අනුව තමයි රචනාව ලියන්නේ. වචන 100යි ලියන්නේ ගොඩක් නෑ. ඔයගොල්ලෝ මට වචන 100යි ලියන්නේ. හරියට. ලියලා ඉවර නැත උස්සන්. හරියට. papers පොත් තියන අය first term papers වගේම second term papers උත් කරන්න අපි ඩිස්කස් කරනවා අනිත් අයට මම පොත ලබා දුන්න ගමන් ඒක පටන් ගන්නවා හරි හරිද තමම හරිද 7 දෙනෙක් ඉවරයි අනිත් අය තරුල්‍ය හරිද Dulakshika harida. Dulakshika? Sir, I can finish. Finished. Hari.
සෙන්ඩ්‍රි හරි නේද? හරි අපි ලියමු මෙහෙම. දැන් ඔයගොල්ලෝ මම girls ලා ලියන්න she කියලා දාලා boys ලා ලියන්න he කියලා දාලා. කියන්නේ මම එතෙන්ද කියන්නම් he she වෙනස් වෙන හැටි. සාමාන්‍ය එහෙම නෙවෙන්නේ නේ. හරි. ලියන්න my best friend. කොහොමද පටන් ගන්න? මේකට පටන් ගැනීම කොහොමද කරන්නේ? name එක name එක නම දාලා නේ. හරි. හරි මම ලස්සන ක්‍රමයක් කියනවා මෙහෙම පටන් ගන්නම්. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. නමුත් මගේ හොඳම යාළුවා තමයි මෙයා. I have many friends but my best friend is නම දානවා. very good. හරි. අපි කියමු එහෙම. I have many friends. මට ඉන්නවා ගොඩක් යාළුවෝ. I have many friends. මේකටම සම්බන්ධ කරනවා ඒ වුණාට but නමුත් මෙන්න මෙයා තමයි මම වැඩිපුරම ආස කෙනා. ඕනම් my best friend is කියලා දාන්නත් පුළුවන්. මේක මෙත් ලස්සනයි ඊට වඩා. නම දාන්න. යාළුවගේ නම දාන්න. හරි යාළුවගේ නම දාන්න. හරි අපි හිතමු තරුල් කියලා. හරි. කැමති නමක් දාන්න. ෆීමේල් කෙනෙක් නම් ෆීමේල් නමක් දාන්න. The one I like most. I like most කියන්නේ මම වඩාත්ම කැමති. I like most මම වඩාත්ම කැමති. මම වඩාත්ම කැමති යාළුවා තමයි මෙන්න මෙයා. I have many friends මට ගොඩක් යාළුවෝ ඉන්නවා. නමුත් යාළුවාගේ නම දාන්න මෙයා තමයි මම වැඩිපුරම ආස යාළුවා. හරි මෙතන one කියන්නේ ඒ කෙනා කියන එක. හරි. අපිට ඕන එයාගේ වයස කියන්න පුළුවන්. දාන්න මෙතන he or she, he hari she hari. He is නැත්නම් she is කීයද? වයස දාන්න. හරි වයස දාන්න years old. කීයද 13ද? 13ද 14ද වයස දාන්න. 13 years old නැත්නම් 14 years old වයස දාන්න. හරි. එයා ඉන්නේ මගේ පන්තියේ. කොහොමද කියන්නේ? ගොඩක් ලේසි මේවා ඉතින්. එයා ඉන්නේ මගේ පන්තියේ. he is in my class. he hari she hari is in my class. හරි. he hari she hari ඉන්නවා නම් is මගේ පන්තියේ නම් in my class. හරි is කියන්නේ in my class. මගේ පන්තියේ. එයාගේ පාසල වෙනස් කියලා කියන්නේ කොහමද? එහෙනම් his school is different from mine. His school is different from mine. නැත්නම් යාගේ පාසල නම කෙලින්ම දාන්න. His school is නැත්නම් her school is කියලා පාසලේ නම දාන්න. ඉස්කෝලේ නම දාන්න. හරි. His school නැත්නම් her school is කියලා ඉස්කෝලේ නම දාන්න පුළුවන්. හරි. දැන් පොඩ බාහිර පෙනුමට යන්න යාගේ. මෙතන බාහිර පෙනුමත් කතා කරලා ඉමු. පළවෙනි ඡේදෙටම මේ හඳුන්වා දීමේ ඡේදෙටම බාහිර පෙනුමක් දාමු. Sir. Okay. Sorry disturb. Yeah. Museus කොහොමද sir ලියන්නේ? she මට මතක is විදියට මේක මට හරියට මතක නැහැ. මෙහෙම තමයි මතක විදියට මට බලලා කියන හරියට. she is not fair and as well as not dark. කොහොමද බාහිර පෙනුම කියන්නේ? උසයි කොහොමද කියන්නේ? උසයි සුදුයි වගේ දේවල් කොහොමද කියන්නේ? she is tall. she is tall. හරි. she hari he hari දාමු. is tall උසයි උස වෙනවා. හරි උස වෙනවා. අනිවාර්ය ක්‍රියාපදයක් වුණේ නිසා is දාන්න ඕනේ. උස වෙනවා. නැත්නම් is දැම්ම නැත්නම් වැරදි. he tall කිව්වොත් වැරදි. and අපි දාමු දැන් කළු එකට සුදුයි කියලා කියන්න. fair in complexion. fair in complexion කියන්නේ සුදුයි කියන එක. complexion කියන්නේ සමේ පැහැය. නැත්නම් කළු විනා dark in complexion. හරි ලියගන්න ගන්න බාහිර වෙනමත් කිව්වා. ඒවම කියන්න යන්න එපා. fat
මහතයි නැත්නම් ටීන් කෙට්ටුයි ගොඩක් එක දිගටම ගොඩක් කියවන්න යන්න එපා. ඒව ගැනම. I like her appearance very much. very good. හරි. ඉක්මන් ලියා ගන්න. හරි. අපි ඊට පස්සේ යම් බාහිර ලක්ෂණ වලට පළවෙනි ඡේදය ඉවරයි. බාහිර ලක්ෂණ ඉවරයි. ඊට පස්සේ යම් අභ්‍යන්තර ලක්ෂණ වලට කියන්නේ ගති ගුණ වලට යම්. හරි. ආයි ගති ගුණ. ගති ගුණ කොහොමද කියන්නේ? හරි. කොහොමද මේ වගේ දෙයක් කියන්නේ? ඔහුට කාරුණික හදවතක් තියෙනවා. She have kind heart. ඔව්. ඒක කියන්න පුළුවන් he is kind hearted. නැත්නම් she is kind hearted. හරි. ඊළඟ ඡේදය ලක්ෂණ කියන්නේ ගති ගුණ ගැන කියන්න හදන්නේ qualities ගැන. he hari she hari is kind hearted. කාරුණික හදවතක් සහිත වෙනවා. හරි මම ලියන එකම ලියන්න ඕගොල්ලෝ වෙනස් කරන්න යන්න එපා. අර හිස්තැන් වලට ගැලපෙනවා දාගන්න. කමා තවදාම මේකට අවංකයි. අවංක නම් අවංකයි. අවංකයි කියලා කොහොමද කියන්නේ? Honest. honest. H එක silent honest. සහ මිත්‍රශීලී. මිත්‍රශීලී and friendly. මිත්‍රශීලී. අවන සමාන පදයක් දෙන්න outgoing කියන්නත් පුළුවන්. outgoing කියන්නේ අර කෝල් ගැන නෙමෙයි මේ කියන්නේ මිත්‍රශීලී කියන එක තමයි outgoing කියන්නේ. සමාන පදයක් outgoing කියන්නත් පුළුවන්. ඊපස්සේ කියන්නේ බා incoming කියන්නේ එහෙම නෙමෙයිද කියලා. outgoing කියන්නේ මිත්‍රශීලී කියන එක සමාන පදයක්. හරි. කොහොමද මේ කියන්නේ? ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා සහ ඔහුගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. He is clever. She is clever girl and she clever English. Her favorite subject is English. හරි. අපි දාමු he hari she hari කැමති එකක් දාන්න ඕන දාන එක. talented කියලා දාන්න. clever නැතු දැන් අපි වෙනත් වචන දන්නවා කියලා පෙන්නන්න. හරි he is hari she is hari talented. ඒ කියන්නේ දක්ෂ නැත්නම් කුසලතා සහිත. ඔහු දක්ෂ වෙනවා නැත්නම් ඇය දක්ෂ වෙනවා and මෙතන ඔයගොල්ලෝ ඔහු කියලා ලියුවා නම් his. ඔහුගේ. ඇය කියලා කිව්වනම් ඇගේ කියන්න her. මම ඉරි ගහන තැන ඔයගොල්ලෝ වෙනස් කරගන්න අදාළ විදිහට. ඔහුගේ නම් his, ඇගේ නම් her. ප්‍රියතම විෂය favorite subject. අනේ කොච්චර ලේසිද කියලා. මේ වගේ එකක් O level වලටත් එනවා. නිතරම O level වලටත් ඇවිල්ලා තියෙනවා. favorite subject. ප්‍රියතම විෂය is වෙනවා මොනවද? ඉංග්‍රීසි English. ඉංග්‍රීසි වෙනවා. E capital proper noun. simple දාන්න එපා. හරි මෙතන science, maths ඕන එකක් දාන්න. ඉංග්‍රීසි නෙමෙයි නේද? හරි. ඔහු නිතරම කැමැති අනිත් අයට උදව් කරන්න. ඔහු නිතරම කැමැති. She like help each other. each other එකිනෙකාට. හරි. අපි කියමු මෙහෙම. he hari she hari දාන්න. දැන් මේකේදී ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න. හරි. likes කියලා දාන්න පුළුවන්. ඒකත් හරි. මම තවත් ක්‍රමයක් කියන්නම්. දැන් he is willing to කියන්නේ කැමැති කියන එක. willing to කැමැති කියන එක. willing to කියන්නේ කැමැති. නිතරම කැමැති. එහෙනම් always willing to. එහෙනම් he is always willing to. ඔහු නිතරම කැමැති. නැත්නම් she is always willing to. ඇය නිතරම කැමැති. මොකටද? අනිත් අයට උදව් කරන්න. help others. help උදව් කරන others අනිත් අයට. අනිත් අයට උදව් කරන්න. others කියන්නේ අනිත් අය. සහ ඒක හොඳ quality එකක් වෙනවා. ඔයා අගය කරනවා ඒක. and it is a very good quality. ඒක ගොඩක් හොඳ ගති ගුණයක් වෙනවා.
හරි. තව එයා කරන දෙයක් කියමු අපි පුරුද්දක් එහෙම. හරි. එයා කරන දෙයක් මේ වගේ දෙයක් කොහොමද කියන්නේ? එයාට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම එයා මෙන්න මේ දේ කරනවා. කොහොමද කියන්නේ? මොන හරි දෙයක් භාවනා කරනවා නැත්නම් පොත් කියවනවා. හරි. ඒ වගේ දෙයක් කොහොමද කියන්නේ? ඇයට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම ඇය භාවනා කරනවා. ඒ වගේ දෙයක්. when she get relax, she meditates නේ. හරි බලමු අපි. හැම වෙලාවෙම කියන්නේ whenever. මේ ඡේදෙම ලියනවා මේ ඡේදෙමයි. whenever කියන්නේ හැම වෙලාවෙම. whenever හැම වෙලාවෙම ඇයට ලැබෙනවා විවේකයක්. නැත්නම් ඔහුට හෝ ඇයට he හෝ she දාන්න. හරි තියෙනවා. has a free time. හරි ඒ කියන්නේ මේ අදාළ කෙනාට විවේකයක් ලැබෙන ෆ්‍රී ටයිම් එකක් ලැබෙන හැම වෙලාවෙම මොකද කරන්නේ? he හරි she හරි meditates භාවනා කරනවා. හරි he she එක වචන නිසා ක්‍රියාවට s දානවා. පුරුද්දක් වශයෙන් කරනවානේ. simple present. tense එකත් වැදගත්. අපි සාමාන්‍ය ලියන්නේ present tense එකෙන්. වර්තමාන දේවල් ගැන කියන්නේ. she always respect other. very good. ඇය නිතරම අනිත් අයට ගරු කරනවා. respects others. හරි. මීට අමතරව අන්න ඒ වගේ වචන දානතර වැඩිපුර ලකුණු හම්බ වෙනවා. මීට අමතරව කියලා කොහොමද කියන්නේ? ඉංග්‍රීසි වලින් මීට අමතරව. මීට අමතරව. දන්නේ නැද්ද? ලියගන්න මීට අමතරව. කියන්නේ? දන්නේ. apart from that. apart from that කියන්නේ මීට අමතරව. තවත් වචන තියෙනවා මම ඉස්සරහට කියලා දෙන්නම්. apart from that කියන්නේ මීට අමතරව. දැන් මේ වගේව දැම්මහම අර හොඳ flow එකක් තියෙනවා රචනාවට. ඒතර විශේෂයෙන් ලකුණු හම්බෙන මේවා දානකොට. මීට අමතරව apart from that එයා නිතරම පොත් කියවනවා. he හරි she හරි often කියන්නේ නිතරම කියවෙනවා read පත්‍රු ඒක වචනේ නෑ s දාන්න. මෙහෙම දැම්මේ නැත්නම් දානවා ලකුණු කැපෙන්නේ. එහෙනම් මෙතන චුට්ටක් චුටි වැරද්දක් දානවා ටීචර් s දැම්මේ නැත්නම්. හරි මීට අමතරව ඔහු නිතරම කියවෙනවා මොනවද? පොත් books. හරි දැන් ඉවර වෙන ළඟයි. ඒක ඔහුගේ දැනුම ඉතා වේගයෙන් දියුණු කරලා තියෙනවා. මේ ක්‍රියාව ඔහුගේ දැනුම නැත්නම් ඇගේ දැනුම ඉතා වේගෙන් දියුණු කරලා තියෙනවා. කොහොමද කියන්නේ? Her knowledge increase. හරි බලමු අපි. ඒක කියන්නේ it. Respectful of her parents and her class teachers. හරි බලමු. it has improved. ඒ කියන්නේ දියුණු කරලා තියෙනවා. ඒක දියුණු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පොත් කියවන එක තමයි දියුණු කරලා තියෙන්නේ. හරි. ඒක කිව්වේ පොත් කියවන එක. පොත් කියවන එක දියුණු කරලා තියෙනවා. ඒකේ දැනුම. her knowledge. නැත්නම් ඔහුගේ දැනුම නම් his knowledge. කැමති එකක් දාන්න ඔයගොල්ලෝ ලියපු එක. ඔහුගේ හෝ ඇගේ. his කිව්වොත් ඔහුගේ, her කිව්වොත් ඇගේ. දැනුම knowledge. ඉතා වේගයෙන් අන්න මේ වචන පාවිච්චි කරන්න. by leaps and bounds. මේ වචන දන්නවා කියලා පෙන්නන්න. by leaps and bounds කියන්නේ ඉතා වේගයෙන්. වටන quickly කියලා දාන්නත් පුළුවන්. fast කියලා දාන්නත් පුළුවන්. හැබැයි මේක දැම්මොත් ටීචර් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් එනවා වගේ. wow feeling එකක් එනවා. by leaps and bounds. ඉතා වේගයෙන්. ඔන්න මෙතන fast කියලා දාලා නිකන් ඉන්න තිබ්බා. මේවා දන්නවා කියලා පෙන්නන්න. idioms දන්නවා කියලා පෙන්නන්න. by leaps and bounds කියන්නේ ඉතා වේගෙන්. ඒක එයාගේ දැනුම දියුණු කරලා තියෙනවා ඉතා වේගෙන්.
හරි අපි අවසාන ඡේදයට යමු දැන්. අපි මේකට මේකක් දාමු අර family background එක සම්බන්ධ කරලා. එයාට ලැබෙනවා he receives a lot of books. එයාට ගොඩක් පොත් ලැබෙනවා. හරි පැහැදිලිනේ? he හරි she හරි දාන්න. he or she. හරි එයාට ගොඩක් පොත් ලැබෙනවා. receives කියන්නේ ලැබෙනවා. එයාට ගොඩක් පොත් ලැබෙනවා. එයාගේ දෙමව්පියෝ ගුරුවරු නිසා. receives කියන්නේ ලැබෙනවා. දෙමව්පියෝ ගුරුවරු නිසා. නිසා නම් because නැත්නම් since her parents are teachers. her or his ඔහුගේ හෝ ඇගේ parents දෙමව්පියෝ are teachers ගුරුවරු වෙනවා. ඔන්න එහෙමම අපි කිව්වා family background එක ගැන. දෙමව්පියෝ ගුරුවරු කියන්නේ වෙනවා. හරි ඔහුගේ හෝ ඇගේ දෙමව්පියෝ ගුරුවරු වෙන නිසා because කියන නිසා එයාට ගොඩක් පොත් ලැබෙනවා. හරි ඇත්තටම පොත් කියවන්න පුළුවන්. lucky no. හරි. last paragraph අන්තිම paragraph එක. හරි. මෙයාගේ හැකියාවන් දක්ෂතා ගැන කියමු ඒකම. අන්තිම ඡේදය. මේ වගේ දෙයක් කොහොමද කියන්නේ? ඔහු හෝ ඇය දක්ෂ සිසුවෙක් වගේම හොඳ ගායකයෙකුත් වෙනවා. විශිෂ්ට ගායකයෙකුත් වෙනවා. හොඳට සින්දු කියන්නත් පුළුවන්. කොහොමද කියන්නේ? හොඳ ගායකයෙකුත් වෙනවා. She is clever girl and a popular singer. She is clever girl and excellent musician. singer හරි. musician එක සංගීතඥයෙක්, musician, singer ගායකයෙක්. හරි. ඒ වගේ දෙයක් and දාලා ඉගෙන ගන්න ඔයගොල්ලෝ 6 වසරේදී. දැන් ඔයගොල්ලෝ 8 වසරේ. හරි. ඒක විතරක් නෙමෙයි මේකත්. කොහොමද කියන්නේ? ඒක විතරක් නෙමෙයි මේකත්. හරි. මේක මේ ඉගෙන ගන්න. ඊළඟ ඡේදය, තුන්වෙනි ඡේදය අවසාන ඡේදේ. වන් ලියන්න පුළුවන් he හරි she හරි වෙනවා නම් is වෙනවා a clever student. හරි. චුට්ටක් මම මෙතන ඉඳ තියෙනවා. මොන බෝඩේ බලන්න. a clever student. clever කියන්නේ දක්ෂනේ. student ශිෂ්‍යයා. ඔහු දක්ෂ සිසුවෙක් වෙනවා. නැත්නම් ඇය දක්ෂ ශිෂ්‍යාවක් වෙනවා. එහෙම විතරක් නෙමෙයි. not only කියලා දාන්න. not only. ඒක විතරක් නෙමෙයි මෙහෙමත් වෙනවා. not only but also කියලා දාන්න. ඒකේ තේරුම ඒක විතරක් නෙමෙයි මේකත්. දක්ෂ සිසුවෙක් විතරක් නෙමෙයි. මෙහෙම කෙනෙකුත් වෙනවා. but also කවුද? a great singer. විශිෂ්ට ගායකයෙකුත් වෙනවා. අපි තමයි දන්නේ ඉතින් එයාට සින්දු කියන්න පුළුවන් හැටි. ඒ වුණාට දාන්න. හරි he is not only a clever student. ඔහු දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා විතරක් නෙමෙයි. හොඳ ගායකයෙකුත් වෙනවා. හරි great කියන්නේ විශිෂ්ට. විශිෂ්ට ගායකයෙකුත් වෙනවා. පැහැදිලි නේද? Okay. She nearly always studies general knowledge. Okay, very good. හරි. දැන් මේක පොඩ්ඩක් highlight කරගන්න. Not only but also highlight She is කරගන්න. respectful of her parents, her Very class teachers. Very good. හරි. මේක පොඩ්ඩක් highlight කරගන්න. Not only but also. ඒකේ තේරුම ඒක විතරක් නෙමෙයි මේකත්. ඒ කියන්නේ දක්ෂ ශිෂ්‍යයෙක් වෙනවා විතරක් නෙමෙයි විශිෂ්ට ගායකයෙකුත් වෙනවා. හරි. ඒක විතරක් නෙමෙයි මේකත්. දක්ෂ සිසුවෙක් විතරක් නෙමෙයි විශිෂ්ට ගායකයෙකුත් වෙනවා. හැබැයි සින්දු කියනකොට අනිත් අය දුවනවා. ඒක කියන්න එපා මෙතන. හරි. කියන්නේ ඔහුට හෝ ඇයට ලස්සනට සින්දු කියන්න පුළුවන්. මේකට සම්බන්ධ කරමු. She can sing beautifully. he හරි she හරි පුළුවන් can දැන් මොඩල් verbs ගන්නවා කියලා පෙන්නන්න can හරි sing songs නැත්නම් මේක passive voice වලින් දාන්නත් පුළුවන් passive voice ගන්නවා කියලා පෙන්නන්න passive voice ලියමුද passive voice වලින් ලියමු ලස්සන සින්දු කියනවා ඔහු විසින් passive voice ගන්නවා කියලා පෙන්නන්න passive voice වාක්‍යයත් අතරට දාන්න Beautiful songs are by her. beautiful songs She wrote ලස්සන songs, සින්දු sing
හරි beautiful songs කියන ලස්සන සින්දු ගායනා කරනවා නම් ආ එක්ක past participle ආසම් sing එකේ past participle sang ලස්සන ගීත ගායනා කරනවා කවුරු විසින්ද by her නැත්නම් by him ඔහු විසින් හෝ ඇය විසින් by him එහෙම නැත්නම් by her තේරුණා නේද passive voice ගන්නවා කියලා පෙන්නන්න ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න ඕනේ. ඒතර තමයි 10න් 10 ගන්න පුළුවන්. beautiful songs ලස්සන ගීත. හරි ඒ කියන්නේ කර්ම ඉස්සරහාව කියන්නේ passive voice. ආසම් ගායනා කරනවා ඔහු විසින් හෝ ඇය විසින්. හරි. අවසානයේ දාමු. එයාට විශ් කරමු. මෙයාගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරයෙක් වෙන එක. නැත්නම් ටීචර් කෙනෙක් වෙන එක. කොහොමද කියන්නේ? By her, Her ambition ambition is to be a doctor. ඔව්. අපි දියමු. ලියන්න ඒ ඡේදෙමයි ඉවර නෑ. his හෝ her ඔහුගේ හෝ ඇගේ ambition අනාගත බලාපොරොත්තුව is වෙනවා to be වීමට to be කියන්නේ වීමට is කියන්නේ වෙනවා. හරි ඔහුගේ අනාගත බලාපොරොත්තුව වෙනවා to be වීමට කවුද? මෙතන දාන්න කවුද කියලා. කවුද? හරි ටීචර්ද ડોක්ටර්ද ඕන එකක් දාන්න. an engineerද a managerද a singerද a cricketerද ඕන එකක් දාන්න. හරි අපි දාමු ටීචර් කියලා. මම ඒ කියන්නේ එයාත් එක්ක ආශ්‍රය කරන්නේ ගොඩක් රස විඳිනවා. කොහොමද කියන්නේ? යාළුවත් එක්ක ඉන්නේ ගොඩක් රස විඳිනවා. ඒ කියන්න පුළුවන් මෙහෙම. I enjoy මම රස විඳිනවා his or her ඔහුගේ හෝ ඇගේ ආශ්‍රයයට කියන අපි කම්පැනි කියලා. ඒ කියන්නේ එයාගේ සමාගමක් නෙමෙයි මේ. කම්පැනි කියන්නේ ආශ්‍රය. I enjoy his or her company very much ගොඩක් ඇයි ඔයාලට ආස කියලා කියන්නේ මේ very much මම ගොඩක් රස විඳිනවා as කියන නිසා එයා ගොඩක් හොඳ යාළුවෙක් නිසා as he is a very good friend නැත්නම් she is a very good friend he hari she hari දාන්න is a very good friend හරි පැහැදිලි මේ වාක්‍යය මම රස විඳිනවා ඔහුගේ හෝ ඇගේ ආශ්‍රය ගොඩක් මොකක් නිසාද එයා ගොඩක් හොඳ යාළුවෙක් නිසා ඇයි ඔයා ආස කියලා කියනවා why you like හරි අවසානයේදී විශ් කරන්න මේ කන්ක්ලූෂන් එක අවසානයේදී විශ් කරන්න කොහොමද කියන්නේ I wish him all the best I wish her all the best Doctor, ඔව් ඒක කිව්වනේ I wish break a leg to her. ඔව් ඒක ස්පෝකන් මේ මෙතන දාන්න එපා හරි ඒක මෙතන දාන්න එපා I wish him එකට I wish her all the best to be a doctor. or to be a doctor දාන්න පුළුවන් නම් එලිම කියන්න බලා I wish him all the best හරි මම ගොඩක් අමාරු කරන්න ගියේ නෑ ගොඩක් සරල පුළුවන් තරම් සරලව මේක කියලා දුන්නේ I wish him all the best මම ඔහුට ගොඩක් සුබ පතනවා නැත්නම් I wish her all the best හරි සාමාන්‍යයෙන් මේක ඇවිල්ලා තියෙනවා මේ ළඟදී ඕලෙවල් වලටත් my best friend කියන වචනාව ළඟදී අවුරුදු වල සාමාන්‍යයෙන් 3 පාරක් වගේ ඇවිල්ලා තියෙනවා නිතර වෙන මාතෘකාවක් නේ ඔයාලා රෙඩි වෙලා ඉන්න આવොත් ලියන්න හරි පුළුවන් තරම් ඔයගොල්ලෝ රචනා ලියන්න අර පේපර්ස් වල තියෙන ඒවත් ඔයගොල්ලන්ට කරෙක්ට් කරගන්න ඕන නම් රචනා ලියලා ටීචර්ට ගෙනත් දෙන්න කැස්ලාවේ ක්ලාස් එකට ගෙනත් දෙන්න මම ඊට පස්සේ මාක් කරලා ආපහු ක්ලාස් එකෙන් තියන්නම් නැත්නම් මට WhatsApp කරන්න ඒත් පුළුවන් මට ඩිස්කස් කරන්න හරි
take your textbook ඔයගොල්ලෝ අච්චු පොත ගන්න. take your textbook. textbook එක ගන්න. පෙරලා ගන්න පිටුව 83. turn to page number 83. පිටුව 83ට පෙරලා ගන්න. පිටුව 83. පොඩක් ලේසි පාඩමක් තියෙන්නේ. වෙලාවත් එක්ක page number 83 පිටුව 83 activity 7.11 මේක 7.11 නෙමෙයි 11 නෙමෙයි 11 හරි activity 7.11 හරිද පෙරලා ගන්න පිටුව 83 හරි ඒතර මේකෙන් වාගේ vocabulary දියුණු වෙනවා වචන දැනුම දියුණු වෙනවා හරි බලමු අපි read these words read කියවන්න these words මෙම වචන කියවන්න allowed allowed කියන්නේ මොකද්ද allowed allowed කියන්නේ හයියෙන් වොලියුම් එක වැඩි කරලා මේ වචන හයියෙන් කියවන්න with the help of your teacher with the help උදව්ව සමග කාගේද of your teacher ඔයාගේ teacher ගේ උදව්ව සමග හරි මගේ උදව්ව ඕනේ නැහැ නේ ඔයගලන්ට පුළුවන් නේ හරි පළවෙනි එක බලන්න කියවන්න බලන්න පළවෙනි එක දන්නවා Wonder. ඔව් බලමු අපි මම මේකට දෙකක් දානවා මේ එකද දෙකද කියන්නේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ එකද දෙකද කියන්නකො එකක් wonder අනිත් එක wonder Aද Bද කියන උත්තරේ Aද Bද B තමයි උත්තරය B උත්තරේ හරි මතක තියාගන්න O තියනවනේ ඒක අයන්න වගේ ප්‍රොනවුන්ස් කරන්න ඉංග්‍රීසියෙන් මෙතන O තියනවනේ ඒක ප්‍රොනවුන්ස් වෙන්නේ O වගේ නෙමෙයි අ වගේ අයන්න වගේ ඒ වගේ තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ හරි එහෙනම් මේක ලියාගන්න wonder කියලා wonder කියලා ලියාගන්න හරිද wonder කියන එකේ තේරුම මොකද්ද wonder කියන එකේ තේරුම ඔව් පුදුමය ඒ වගේම පුදුම වෙනවා පුදුමය කියන නාමපදෙත් wonder පුදුම වෙනවා කියන ක්‍රියාපදෙත් wonder ඒ වගේම පොඩ්ඩක් කුතුහලයෙන් යුතුව සැක කරනවා වගේ තේරුමක් ගන්න පුළුවන් සැක කරනවා කුතුහලයෙන් හිතනවා ඒ තේරුමක් ගන්න පුළුවන් වුණා දැන් ලියන wonder කියන එකේ තේරුම පැන්සලෙන් ඔතනම ලියා ගන්න පුදුම වෙනවා සැක කරනවා ඒ වගේම පුදුමය කියන තේරුම ගන්නත් පුළුවන් සර් අපි මේක මේ අපේ ඇක්ටිවිටි බුක් එකේ ලියන්න ඕනද මේක නම් කමන්නේ මෙතන අච්චුපත ලියුවත් ප්‍රශ්නයක් නැහැ පැන්සලෙන් ලියා ගන්න තේරුම අනිත් එක මම ඇක්ටිවිටි එක කරද්දී මම ගෙන්නම් පොතට එන්න එතෙන්දි පොතට එන්න හරි හරි මේකම පාඩම් කරගන්න ඒකට හරි ඊළඟ එක මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද එහෙනම් අනිත් එක එහෙනම් Wonder. ඔව් ඒක wonder එහෙනම් මේක මොකද්ද wonder මේක මොකද්ද එහෙනම් wonder එහෙනම් ඒ තිබ්බොත් ඒක ප්‍රොනවුන්ස් කරන්නේ ඔයන්න වගේ එහෙනම් බඩම් මාක් කරගන්න අච්චුපතේ මාක් කරගන්න වෙලා නිසා මම එහෙම අච්චුපතේ මාක් කරගන්න කියන්නේ හරි wonder කියන්නේ එහෙනම් පුදුමය හෝ පුදුම වෙනවා සරලව කියනවා නම් wonder කියන්නේ මොකද්ද මේක A තිබ්බොත් ඔයන්න සද්ද වෙන්නේ wonder එහෙනම් A තිබ්බොත් ඔයන්න එහෙනම් O wonder කියන එකේ තේරුම මොකද්ද wonder කියන්නේ දන්නේ නැද්ද දන්නේ නිදැල්ලේ යනවා නැත්තම් මොකද කියන්නේ මම්මුලා වෙලා යනවා ඒ තේරුම ලියන්න කියන්නේ කිසිම අරමුණක් නැතුව තනින් තන යනවා ඔළුව හැරෙනවා ඔළුව හැරිච්චට යනවා නා හරි ඒ තේරුම තමයි ඉබාගාට යනවා ඔය තේරුම තියෙන්නේ ඔව් කියන්නේ සර් පළමුවට ඉංග්‍රීසියෙන් කියන්නේ warm නේද ඔය එතන එන්න ඊළඟ එකයි මේක ලියන්නකෝ wonder කියන්නේ ලියන්න ඉබාගාට යනවා
මම් මුලා වෙලා යනවා. හරි කිසිදු අරමුණක් නැතුව තන තන යනවා. wander. කියන්නේ ඇවිදිනවා කිසි අරමුණක් නැතුව ඔහේ ඇවිදිනවා. යන්නේ කොහෙද කියලා දන්නෙත් නැහැ. යන හේතුවක් දන්නෙත් නැහැ. ඔහේ ඇවිදිනවා. wander. හරි ඒ වගේම එහෙම යාම කියලා ගන්නත් පුළුවන්. හරි අරමුණක් නැතුව යාම. අරමුණක් නැතුව යනවා. ඒ වගේම අරමුණක් නැතුව අරමුණක් නැතිව යාම කියලා ගන්නත් පුළුවන්. නාමපදයක් ගන්නත් පුළුවන්. ඕකේ. අරමුණට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? purpose. going without a purpose කියලා ගන්නත් පුළුවන්. walking without a purpose. හරි. ඊට පස්සේ තියෙනවා මේ දෙකේ වෙනස මොකක්ද? මේ දෙකේ වෙනස මොකක්ද? හරි. ඉස්සෙල්ලා අපි ප්‍රොනවුන්ස් කරන විදිහ බලමු. ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා බලමු. හරි. මෙයා මොකද්ද? මේක කොහොමද කියන්නේ? worm the wormed. මේක worm the wormed. worm worm. හයි. O කියන්නේ අයන්නනේ. O කියන්නේ අයන්න. ඒ කියන්නේ a worm. මේක r එක කොට සද්ද වෙන්නේ නැහැ. worm කියලා කියන්නේ worm. අල් රයන සද්ද වෙන්නේ නැහැ. worm. worm. worm කියන්නේ කවුද? worm කියන්නේ කවුද? පණුවා. පණුවා. worm පණුවා. හරි. එහෙනම් මේක ඔයන්නනේ. ඇදෙනවා. worm. මේක worm. ප්‍රොනවුන්ස් කරන විදිහ ලියා ගන්න. ප්‍රොනවුන්ස් කරන විදිහ ලියා ගන්න. මේක worm, මේක worm. worm කියන්නේ පණුවා, worm කියන්නේ ලෙසි. worm කියන්නේ මොකද්ද? උණුසුම. ලියන්න උණුසුම කියලා. උණුසුම. worm කියන්නේ උණුසුම. හරි. ඊට පස්සේ තියෙනවා word සහ word. හරි ඒක දැන් දන්නවනේ නේද? මේක word. අයන්න, o තිබ්බොත් අයන්න. word. මේක word. a තිබ්බොත් ඔයන්න. එච්චරයි හරි සරලයි. o තිබ්බොත් අයන්න, a තිබ්බොත් ඔයන්න. මාරු වෙලා ඉන්නේ. හරි නං o තිබ්බොත් ඔයන්න වෙන්නේ නැහැ. o තිබ්බොත් a, a තිබ්බොත් o. මාරු වෙනවා. හරි. word කියන්නේ මොකද්ද? දන්නවා. word කියන්නේ වැඩ කරනවා. word d අපර. word කියන්නේ මොකද්ද? ලෙසි. වචනය. වචනය. word කියන්නේ වචනය. word කියන්නේ word එක සහතික. නෑ. award කියන සම්මානේ. word කියන්නේ hospital එකේ ward එක. ඡන්දය. වාටුව. ඔව් වාට්ටුව. ඒ vote. vote කියන්නේ ඡන්දේ. ward කියන්නේ වාට්ටුව. රෝහලක වාට්ටුව. ward එක. The doctor came to the ward. doctor ආවා වාට්ටුවට. හරි. ඊට පස්සේ දෙනවා මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ ඒක දන්නවද? මේක කොහොමද? word work. ඔබට walk කියලා කියන්නේ මේක. අන්න දැන් දන්න දෙකකින් ඉගෙන ගන්න. walk කියලා කියන්නේ මේක work. අයන්න. ඒ කියන්නේ තේරුම? වැඩ කරනවා. වැඩ කරනවා. work කියන්නේ වැඩ කරනවා. වැඩ කරනවා. එතකොට මේක එක walk. ඇවිදිනවා. එක walk එක ඇවිදිනවා. ඇවිදිනවා. walk කියන්නේ ඇවිදිනවා. walk ඇවිදිනවා. එහෙනම් තේරුණා නේද? හරි. දැන් අපෝ කියන්නේ එහෙනම් පළවෙනි එක verb වොන්ඩද වණ්ඩද පළවෙනි එක wonder wonder වන්ඩර්. ඊට පස්සේ එක wonder now wonder wonder ඊට පස්සේ වන්ඩර්. worm 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 verb worm ඊට පස්සේ එක word වෝම්. word 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 ඊට Word. පස්සේ වෝඩ්. work walk work walk වර්ක්. වෝක්. ඊට පස්සේ තව ටිකක් තියෙනවා ඕ සද්දේ නේව විතරක් want හරි මේක කියන්නේ want කියලා want කියන්නේ මොකද්ද ඕන කියන එකනේ අවශ්‍ය. ඕන ඕන කියන එක අවශ්‍ය. ඔව් අවශ්‍ය කියන එක තමයි හැබැයි අවශ්‍ය කියන්නේ වචනයක් තියෙනවා need කියලා need ඔව් එච්චරම අවශ්‍ය නැහැ need කියන්නේ අවශ්‍යයි ඊට වඩා අඩුවෙන් අවශ්‍ය නම්
want need කිව්වොත් ඊට වඩා අවශ්‍යයි මේක need කියන්නේ අවශ්‍යයි want කියන්නේ ඕන කියන එක උවමනයි කියන එක චූටි වෙනසක් තියෙනවා මෙයාට වඩා මෙයා ප්‍රබලයි want කියන්නේ ඕන ඊට පස්සේ තියෙනවා WAND මේක මොකද්ද want මේක කියන්නේ want කියලා ලියගන්න want කියන්නේ මොකද්ද අර හැරි පොටර් එකේ එහෙම තියෙනවා want කියන්නේ හැරි පොටර් මොකද want කියන්නේ යෂ්ටිය නැත්තම් දණ්ඩ ඒ වගේ තේරුම් තියෙනවා පොඩි යෂ්ටියක් නැත්තම් දණ්ඩක් පොඩි ලී කැලක් වගේ එකක් want තේරුම් ලියා ගන්න සිලබස් එකේ තියෙන නිසා පේපර්ස් වල එන්න පුළුවන් හරි ඊට පස්සේ තියෙනවා මේක දන්නවනේ මේක කොහමද දැන් A කියන්නේ ඔයන්න එහෙනම් wash හරි wash කියන්නේ මොකද්ද සෝදනවා wash සෝදනවා ඊළඟ වචනේ ඒත් ඔයන්නනේ ඒ මොකද්ද vote සෝදනවා vote කියන්නේ මොකද්ද vote කියන්නේ ඡන්දය මේක ඒක මේ vote ඡන්දේ මේ vote කියන්නේ හරි අර ඉන්නා කියලා අහලා තියෙනවද ඉන්නා කියලා ඇඟේ ඉන්නා කියලා අහලා තියෙනවද මේ vote කියන්නේ ඉන්නා කියන්නේ ඔව් සර් එහෙම නැත්නම් අර කර ගැටේ කියලා කියන්නේ ඒ තේරුම තියෙනවා කර ගැටේ ඉන්නා ඒ තේරුම් ගන්න පුළුවන් අර ඔන්නට වැඩ කළාම කර ගැටෙනවා කියලා කියන්නේ කකුල් වල අතේ හරි මේ වෝට් කියන වචනේ ඔයගොල්ලන් පාස් පේපර් එකක් තිබ්බා මේක වෝල් නේ දන්නවා වෝල් කියන්නේ මොකක්ද තේරුම බිත්තිය තව තේරුමක් බිත්තිය තවත් තේරුමක් තාප්පය බිත්තිය තාප්පය වෝල් හරි දැන් මොකද කරන්න කියන්නේ දැන් තියෙන ඔයගලන්ට වැඩක් උඩ තියෙන වචන වලින් මේවට rhyming words හොයන්නයි තියෙන්නේ බලමු අපි now then find rhyming words එක වගේ සද්ද එන වචන rhyming words හරි එක වගේ අවසාන හඬ එන වචන දැන් හොයන්න rhyming words to these මේවා සඳහා from the words වචන වලින් given above ඉහත දී ඇති given above given කියන්නේ දී ඇති above කියන්නේ ඉහත මේ උඩින් දීලා තියෙන වචන වලින් rhyme වෙන වචන හොයන්න ඕනේ මේවට හරි පළවෙනි එක තියෙනවා blunder කියන්නේ මොකක්ද තේරුම දන්නවද blunder කියන්නේ අලුත් වචන තියෙනවා නේ blunder කියන්නේ මොකක්ද දන්නේ දන්නේ සර් blunder කියන්නේ නොසැලකිල්ලෙන් වැරදි කරනවා කියන blunder කියන්නේ ක්‍රියාපදයක් නොසැලකිල්ලෙන් වැරදි කරනවා නැත්නම් මෝඩකමට වැරදි කරනවා blunder එතන blunder කියන එකත් එක්ක rhyme වෙන්නේ මොකද්ද wonder කියන එක blunder කියන එකත් එක්ක rhyme වෙන්නේ wonder කියන එක now blunder මෙතනත් අයන්නනේ මෙතනත් අයන්න blunder wonder second rhyme වෙනවා blunder wonder ඒක wonder නෙමෙයි wonder හරි term එකත් එක්ක rhyme වෙනවද term එකත් එක්ක worm ඔව් term එකත් එක්ක worm තේරුණා නේද term කියන්නේ වාරය worm කියන්නේ පණුව හරි කැමති නම් මේක පොතේ කරන්නත් පුළුවන් කැමති නම් මේක අච්චුපතේම කරන්නත් පුළුවන් නැත්නම් ඇක්ටිවිටි බුක් එකේ කරන්න හරි කොහොම හරි ඉක්මනට උත්තර ටික දාන්න ටක් ගන්න අනිත් ඒවාට හොයන්න උඩින් වචන ගන්න තියෙන්නේ rhyming words ඔක්කොම උඩ තියෙනවා උඩ තියෙන වචන වලින් තමයි ගන්න තියෙන්නේ අර box එකේ තියෙන වචන ඉක්මනට කරන්න හරියට
කලිය ඉවර නැත්නම් උස්සන්න. ඉක්මන් කරන්න. හරිද ඉවර නැත්නම් උස්සන්න. Very easy. A cake walk. A piece of cake. හරිද බලමුද? අද ලස්සන සෝන් එකක් තියෙනවා. අපි සේකට සම්බන්ධයි සෝන් එක. යාළුවෙක් ගැන තියෙන සෝන් එකක්. යාළුවෙක් කොච්චර වටිනවද කියන සෝන් එකක්. හරි. බලමු අපි. හරි මෙතන ටර්ම් කියන්නේ වාරය, වර්ම් කියන්නේ පණුව. බ්ලන්ඩර් කියන්නේ වැරදි කරනවා නොසැලකිල්ලේ. වන්ඩර් කියන්නේ මොකද්ද? අපි ඉස්සෙල්ලා කතා කළා පුදුමය. පුදුමය නැත්නම් පුදුම වෙනවා. ඒ තේරුම ගන්න පුළුවන්. sword word ඔව් බලමු අපි. ටර්ම් වර්ම් හරි. sword. sword කියන්නේ මොකද්ද? කඩුව අඩුව. word word. sword එකත් කියන්නේ word. හරි. එතන මෙතෙන්දී අපි මේක sword කියලා කියන්නේ මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. මේක අර sword කියලා කියන්නේ නැහැ. word කියලා කියන්නේ මේක. sword. හරි මේක වෙනස් කරන sword කියලා. චුට්ටක් වෙනස් වෙන දණක් එක. sword. කඩුව. ඒකත් කියන්නේ word. වාට්ටුව. හරි. ඊට පස්සේ දෙනවා tall කියලා. wall tall උස wall tall wall Wall. හරි වෙනවනේ wall තාප්පේ. හරි. ඊට පස්සේ herd. word herd එකට රයිම් වෙන්නේ word. herd word. herd word. તો මේ දෙකම අසත් දෙන්න මෙතෙන්දී herd word. herd කියන්නේ මොකද්ද? word කියන වචනේ. word වචනය herd අහනවා ඇහුණා ඔය herd කියන ස්පෙලිං වෙනස්. H E A R D. මේ herd කියන්නේ රංචුව කියන එක. රංචුව. අර herd of elephants අලි රංචුව. හරි. රංචුව කියන්නේ. මේ herd කියන්නේ රංචුව. හරි. අලි රංචුවක්, ගව රංචුවක්, ගව රැලක් herd. ඊට පස්සේ දෙනවා perk කියලා. perk. රයිම් වෙන්නේ උත්තරේ perk කො erk සද්දේනේ මොකද්ද? perk work ඔව් අන්තිම හඬ එක වගේ. එච්චරයි. බලන්න අන්තිම හඬ එක වගේ. perk work. බලන්න අන්තිම හඬ erk. මෙතන all all. අන්තිම හඬ එක වගේ. all all. අන්තිම සවුන්ඩ් එක සමානයි. ඒකයි රයිම් වෙනවා කියන්නේ. අවසාන හඬ එක වගේ. earth. හරි. perk කියන එකේ තේරුම මොකද්ද? perk කියන එකේ තේරුම උඩඟු අහංකාර. perk කියන්නේ අහංකාර. work කියන්නේ වැඩ කරනවා. work වැඩ කරනවා perk අහංකාර උඩඟු pond. එතන මේ වචන බලන්න කොච්චර වැදගත් වෙනවද කියලා සිලබස් එකේ දීලා තිනවා මේ වචන. pond කියන වචනේ එතනින් එහාට ටෙක්ස්ට් බුක්ස් වල පාවිච්චි කරන අඩුයි. එළිම OLL papers වල අහලා තියෙනවා pond කියන වචනේ. ඇවිල්ලා තියෙනවා. ඒත් දැන් ඒක නිසා තමයි හැම වචනයක්ම වගේ තේරුම දැනගෙන ඉන්න ඕනේ සිලබස් එකේ තියෙනවා නම් කටපාඩම් කරලා තියාගන්න. pond කියන්නේ මොකක්ද? දන්නවද?
කවුද දන්නේ? දීප්තිමත්. සිතා බලනවා කියන එක. හරි. පොණ්ඩ කියන්නේ ඕන කමින් සිතා බලනවා. ලියන සිතා බලනවා. ඕන කමින් කිසියම් දෙයක් ගැන හිතනවා. ලියන ඕන කමින් හිතනවා. එතකොට ඒකට එක ගැලපෙන මොකද උත්තරේ? ප්‍රයිම් වෙන්නේ පොණ්ඩ. wonder. wonder. sorry wonder. ඒ එතන wonder o sound එකේ ඕනේ එන්න ඕනේ දැන් මෙතන. o sound එකනේ එනම් wonder. එතකොට o sound එකේ තේරුණානේ? o sound එක අපිට ගන්න ඕනේ. එහෙනම් po කියද්දි o sound එක. එහෙනම් wo කියද්දිත් o sound එක. pond wonder. මේක ගත්තොත් ඒක wonder නේ. මේක ගන්න බෑ. එතකොට එන්නේ a sound එක. මේක ගන්න බෑ. wonder තමයි උත්තරේ. pond wonder. තේරුණා නේද? o sound එක තමයි ගන්න. හරි. පොඩි සරල ඇක්ටිවිටි එකක්. ඒ වුණාට තේරුම දැනගන්න. ප්‍රොනවුන්ස් කරන විදිහ මතක තියාගන්න. හරි. සෝ එක අහන්න. if you ever find ඔයාලට කවදා හරි හම්බුනොත් ඔයා yourself stuck වෙලා ඒ කියන්නේ හිර වෙලා in the middle of the sea සාගරයේ මැද්දේ මුහුද මැද්දේ ඔයා හිර වෙලා වගේ වට දැනුනොත් ඔයා අතරමං වෙලා වගේ දැනුනොත් මොකද කියන්නේ මුළු ලෝකෙම සේල් කරලා යාත්‍රා කරලා එනවා ඔයාව හොයා ගන්න කියලා යාළුවා කියනවා ඒ කියන්නේ ඔයාවම reflexive pronoun එක මතකනේ if you ever find ඔයා කවදා හරි lost වෙලා ඒ කියන්නේ අතුරුදහන් වෙලා නැත්නම් අතරමං වෙලා දැනුනොත් in the dark අඳුරේ ඔයාලට පේන්නේ නැති අඳුරේ you can't see එනවා හරදරයක වැටලා කියලා දැනුනොත් ඒතර අඳුරේ වැටෙනවා කියන අදහස් කරන්නේ මෙතන හරදරයක වැටලා කියලා දැනුනොත් I'll be the light මම වෙන්නම් light එක ආලෝකය to guide you ඔයාලට මඟ පෙන්වන්න you have to help හරි friends in need අවශ්‍යතාවයේදී උදව් කරන්න ඕන you can count on me like 1 2 3 හරි 1 2 3 කියලා කවුන්ට් කරන්න එතකොට මම ඉන්නවා ඔයාලට උදව් කරන්න you will always have my shoulder when you cry හරි ඔයාට ලැබෙවි නිතරම always my shoulder මගේ උරහිස ඔයා අඬද්දි when you cry කියන්නේ දුකේදී තමයි යාළුවෝ ළඟ ඉන්න ඕන I never let go මම කවදාවත් යන්න දෙන්නේ නැහැ never say goodbye කවදාවත් goodbye කියන්නේ හරිද okay sir yeah okay අර මං කන්වර්සේෂන් එකක දැක්ක සර් එක්කෙනෙක් ඇහුවා is it far කියලා ඊපස්සේ අකුවා no it's a couple of kilometer කියලා couple of kilometer කියන එකේ තේරුම මොකද්ද දෙකක් කියන එක 2 හරි සර් හරි okay හරි කිලෝමීටර්ස් දෙකක් කියන එක හරි couple කියන්නේ යුගලයක් දෙකක් කියන එක හරි එහෙනම් අයිබෝන් බුස්සන්නයි බුස්සන්නයි සර් බුස්සන්නයි හරි සර් අයිබෝන් සර් හරි අයිබෝන්